හරි එහෙනම් අද මුලින්ම අපි කොහොමද බලමු Excel වලින් charts අඳින්නේ. task එක C4 prepare graphs and charts. ඉතින් ප්‍රස්ථාර ගැන තමයි කතා කරන්න තියෙන්නේ මේකේ. ප්‍රස්ථාර ඔයාලා ප්‍රස්ථාර ගැන අහලා තියෙනවද? අහලා තියෙනවද කියන්නේ? ඔව් සර්. අහලා තියෙන්න ඕන මොකද අපි මේක Word වලදීත් කරා. ඉතින් අඩුතරමේ Word වලදී හරි අහලා තියෙන්න ඕන. ඒ නැත්තත් ප්‍රස්ථාර ගොඩක් කලාට අපට දකින්න අහන්න ලැබෙනවා. ටීවී එකේ අපට දකින්න ලැබෙනවා. ගොඩක් කලාවට ඔය ඡන්දේ දවස් වලට එහෙම නේද? ඡන්ද ප්‍රතිඵල කියනකොට එහෙම ගොඩක් කලාවට ප්‍රස්ථාර වලින් තමයි පෙන්වන්නේ ගොඩක් සංකීර්ණ කාරණා. ඒගොල්ලෝ සංසන්දනාත්මකව පෙන්වන්න පුළුවන් පහුගිය මැතිවරණය මේ මැතිවරණය කොහොමද ගිය පාර කවුද වැඩි මේ පාර කවුද අඩු ඒ වගේ මේ ප්‍රස්ථාර බලලා මේ සමහරකට ෆෝකාස්ටිං ඒ කියන්නේ අනාගත ඊළඟට මේ යන විදිහට ගියොත් මේකට මේ විදිහට වෙයි ඒ වගේ අනාවැකි පවා කියනවා ප්‍රස්ථාර දිහා බලාගෙන ඊළඟට ක්‍රිකට් මැච් තියෙනවා නේද පහුගිය මැච් එකක් දිනුවා කියලා මට අහුණා මම නම් මැච් එක බලන්න බැරුව ගියා මේ මැච් එකක් එහෙම යනකොට ඕන තරම් දැකලා තියෙනවා විවිධ ප්‍රස්ථාර තියෙනවා විවිධ ප්‍රස්ථාර තියෙනවා ඉතින් විවිධ වර්ගයේ ප්‍රස්ථාරත් ඔයාලට දකින්න හම්බ වෙනවා විවිධ වර්ගයේ දත්ත විවිධ වර්ගයේ ප්‍රස්ථාර වලින් තමයි නිරූපණය කරන්නේ ඉතින් අපි බලමු ප්‍රස්ථාර ටිකක් මේක මම ඔයාලට එක සැරයක්වත් පෙන්වනවා මම හිතන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ COVID-19 සිටුේෂනල් ඇනලිසිස් එකේ ඒක ඩෑෂ්බෝඩ් එක මේ වර්තමාන තත්ත්වය ඉතින් ගොඩක් ප්‍රස්ථාර වලින් තමයි ගොඩක් දේවල් නිරූපණය කරලා තියෙන්නේ මේකේ total loss active cases කියලා මේ chart එකක් තියෙන line chart එකක් නේ මේක ඒකේ dashes නැත්නම් dotted line එක කියන්නේ active cases ඊට පස්සේ තැමිලි පාට වගේ නේද කල එක කියන්නේ total cases අපේ ටිකක් උඩ මට්ටමක තියෙනවා නමුත් මේ dotted line එකේ active cases පොඩ්ඩක් ඔළුව නැමිලා ආයෙ පොඩ්ඩක් කිස්සිලා තියෙනවා මෙන්න මේ පහුගිය දවස් ටිකේ ඉතින් මේ chart එක බැලුවම අපිට කියන්න පුළුවන් මේකේ තියෙන දත්ත ඉලක්කමෙන් බැලුවොත් ලොකු ඉලක්කම් නේද total cases ගත්තොත් 292 2,92,183ක් ඉතින් active cases ගත්තොත් 63717ක් ඒ වගේ මේ ලොකු ඉලක්කම් තියෙන නමුත් ඉලක්කම් බල බල අපිට සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න ගියොත් අපිට පොඩ්ඩක් පැටලි සහිතයි. ඉතින් නමුත් මේ වගේ chart එකකින් බලද්දී හරි පැහැදිලි ඒක හරි ඉක්මනින් නිරූපණය වෙනවා. හරි ඉක්මනින් අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම මේක වෙන් කරලා තියෙන මාසෙන් මාසෙට නේද? මේ 20 ජූලි සැප්තැම්බර් වගේ තියෙනවා. ඉලක්කමෙන් මෙතන y අක්ෂය නම් කරලා තියෙන x අක්ෂයේ මාස ටික දීලා තියෙනවා. ඒක මෙතන එක රටවල් රටේ ගන්න පුළුවන් දැන් මේ ශ්‍රී ලංකාවේ එක තියෙන්නේ ඔයාට ඕනනම් USA වල කොහොමද තත්ත්වය ඉන්දියාවල කොහොමද තත්ත්වය වගේ මේකේ බලන්න පුළුවන් ඉන්දියාව නම් දැන් ගොඩාක්ම කූල් ඩවුන් වෙගෙන යනවා වගේ පේන chart එකට අනුව නමුත් ඒ දැනටත් ඇක්ටිව් කේසස් ලක්ෂ 4ට කිට්ටු ගාණක් තියෙනවා නමුත් යාලගේ ටෝටල් කේසස් එක සංසන්දනය කරද්දී ගොඩක් අඩු මට්ටමකට දැන් ඇවිල්ලා කියලායි පෙන්නන්නේ බ්‍රසීල් ගත්තොත් ඒත් අපිට ගොඩක් අහනලකින් ලැබුණ පෞද්ගලික කාලේ ගොඩක් දරුණුවට ගියා රෂ්‍යා ප්‍රංශය සහ ලෝකයේම ගත්තොත් නම් ග්ලෝබලි රිපෝට් එකේ තියෙන විස්තර chart එකට ගත්තට පස්සේ පේන විදිය. ඉතින් මේ chart එකක්. chart එකකින් තොරතුරු මේ වගේ සංකීර්ණ තොරතුරු හරි පැහැදිලිව සරලව නිරූපණය කරන්න පුළුවන්. ඊළඟ පහළට ගත්තොත් fatality rate comparison ඊට පස්සේ recovery rate comparison මේවට අපි කියන්නේ bar charts කියලා. bar chart values ටික මොනවාද මොකද කියන්නේ මේ තිරස් දිශාවේ horizontally display කරගන්න ඕන නම් අපි පෙන්නන්නේ bar charts වලින් මේවට කියන්නේ column chart values ටික vertical කියන්නේ සිරස් අතර පෙන්වන්න ඕන අපි කියන්නේ
පාවිච්චි කරන්නේ කොලම් charts. මේ කොලම් chart එකේ වගේම දෙයක් තමයි bar chart එකෙත් වෙන්නේ. නමුත් ඒකේ අර අගයන් නිරූපණය කරන දිශාව වෙනස් වෙන නිසා තමයි bar chart සහ කොලම් chart කියලා වර්ග දෙකක් අපිට හම්බෙන්නේ. ඊළඟ pie chart එක තියෙනවා. මෙතන මේක නම් donut chart එකක්. donut pie chart කියලා තියෙන වක්‍ර ප්‍රස්ථාර. මේ තියෙනට පස්සේ මේ තියෙන කොලම් chart එක මේක සංසන්දනාත්මකව එක එක දවසේ නේද? PCR කරපුවා සහ rapid antigen කරපුවා තියෙනවා. නිල් පාටෙන් තියෙනවා RAT එක. PCR එක තියෙනවා තැඹිලි පාටින්. එතකොට සාපේක්ෂව ඒක අපිට බලා ගන්න පුළුවන් කොයි මාසවලද වැඩියෙන් කළා තියෙන කොයි මාසවල අඩුවෙන් කළා තියෙන කොයි දවස්වලද 25 27 නේද 26 තමයි මෙතන තියෙන්නේ කොලම් chart එක ඉඩමදි නිසා ඒකේ අපිට මෙතන විසිබල් නැහැ. ඉතින් දවසක් හැම දවසකම කරපු විස්තර තියෙනවා. දැන් ඊයේ ගත්තොතින් ඊයේ 28 නේ 28 වෙනිදා PCR 12487ක් රැපිඩ් කළා තියෙනවා 5709ක්. ඉතින් ඒකට අදාළ graph එක තමයි මේ. ඉතින් ඒ වගේ ප්‍රස්ථාර වලින් ඔයාලට පේනවා ගොඩක් සංකීර්ණ දත්ත කෙනෙක්ට බැලුමකට අඳුන ගන්න පුළුවන් පහසු විදියට නිරූපණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සංකීර්ණ දත්ත අපි එක්ස්ප්‍රෙස් කරගන්න පාවිච්චි කරන හොඳම software එකක් තමයි Excel කියලා කියන්නේ. ඉතින් Excel වල අපිට පුළුවන් ගොඩක් ලොකු data set එකක් data collection එකක් store කරලා තියාගන්න. ඒ store කරගත්තු complex data set එකෙන් ඔයාලට පුළුවන් මේ වගේ ඒ data ඒ complex table එක simplify කරගන්න සරල කරගන්න නැත්නම් ඒක visualize කරගන්න ඒ තියෙන data ප්‍රස්ථාර හදන්න පුළුවන් charts හදන්න පුළුවන්. තියෙන අර ඉලක්කම් සහ වචන වලින් තියෙන දත්ත රූපමය ආකාරයෙන් පෙන්වන්න පුළුවන් ප්‍රස්ථාරවලදී. ඕක තමයි මූලික අරමුණ ප්‍රස්ථාර හැදීමේ. අනිත් එක ප්‍රස්ථාරයක් කියවන්නකට ඒක විශේෂ අවබෝධයක් ඕනේ සාමාන්‍ය කෙනෙක්ට උනත් විශේෂ දැනුමක් නැති අකුරු වචන කියවන්න බැරි අයට පවා රූප බලලා තේරුම් ගන්න පුළුවන් නිසා ප්‍රස්ථාර වලින් ගොඩක් ලොකු පිරිසකට පණිවිඩයක් හොමාරු කරන්න පුළුවන් පණිවිඩයක් යවන්න පුළුවන්. නමුත් ලොකු Excel complex data set එකක් අපි ඒක analyze කරන්න ගියොත් ඒක හැමෝටම බෑ අපිට උනත් කරන්න ගියාම හරි කරදරයි. නමුත් chart එකකින් පෙන්නන දේ වගේ දේවල් හරි සරලව කෙටියෙන් කරන්න පුළුවන්. හරි අපි බලමු charts හදන විදිය Excel වල. Excel අපි chart හදමු. බලමුකෝ මේක බලමු අපි මේක ඔන්න තියෙනවාට පොඩි සරල ටේබල් එකක් ගොඩක් තොරතුරු නැති අවුරුදු 4ක සේල්ස් ටේබල් එකක් මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් ලැප්ටොප් මොනිටර්ස් සහ ප්‍රින්ටර්ස් ඒ අවුරුද්දවල කරපු සේල්ස් ටික තියෙන්නේ හිතන්න මොනවද පොඩි ෂොප් එක කියලා. ඉතින් පොඩි ඉලක්කම් නේ තියෙන්නේ නේද? හඳුන ගන්නත් පහසුයි. බලමු මේ වගේ එකක් කොහොමද ප්‍රස්ථාරකින් පෙන්වන්නේ කියලා. chart එකකින් පෙන්වන්නේ. chart එකකින් පෙන්වන්න. ඔයාලට කරන්න තියෙන්නේ chart එක අදින්න පුළුවන් ක්‍රම දෙකක් මූලික තියෙනවා. අපිට පුළුවන් ඒ කියන්නේ chart එකට data select කරගෙන යන්න පුළුවන් ඕන නම්. එහෙම නැත්නම් කෙලින්ම chart වලට ගිහිල්ලා පස්සේ data select කරලා දෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් ලේසි ක්‍රමය අපිට අවශ්‍ය chart එකට data select කරන් යන ක්‍රමය තමයි ගොඩක් පහසුයි. පස්සේ select කරලත් ඉතින් ලොකු අමාරුවක් නෑ ඒක වගේම තමයි. මම මුලින් යන්නම් chart එකට data select කරලා යන්න. ඉතින් මට මේ සියලුම දේ මට chart එක නිරූපණය කරගන්න ඕන. ඉතින් මම තාම හිතුවේ නෑ මේක මොන වගේ chart එක නිරූපණය කරනවද කියලා. අපි ගිහිල්ලා බලමු. අපි කැමති එක නිරූපණය කරන්න බලමු. සමහරක් charts වර්ග තියෙනවා සමහරක් data set වලට match වෙන්නේ නැහැ. අපේ selection එකට ගැලපෙන්නේ නැති chart වර්ග තියෙනවා. ඉතින් අපි මේකට ගැලපෙන chart එකක් තමයි select කරන්න ඕන chart එක විදියට. දැන් data select කරද්දි මතක තියාගන්න මේ තියෙන්නේ data volume එක නැත්නම් data ධාරිතාව data ටික මේ තියෙන ඉලක්කම් ටික මේ තියෙන්නේ x අක්ෂයට හෝ y අක්ෂයට එන දත්ත තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. ඉතින් අපි දැනගෙන ඉන්න ඕන chart එක සාමාන්‍ය x අක්ෂයක් තියෙනවා y අක්ෂයක් තියෙනවා 3D chart යන z අක්ෂයකුත් තියෙනවා. ඉතින් ඒ වගේ එකකදී chart එකකට x අක්ෂයට මොන වගේ දේවල් දෙන්න ඕන y අක්ෂයට මොන වගේ දේවල් දෙන්න ඕන. ඉතින් chart එකේ තියෙන අන්තර්ගතය තමයි මේ ඉලක්කම් වලින් නිරූපණය කරන්නේ. ඉතින් ඒකට ගැලපෙන්න අපි සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් කරද්දී chart එකට මම column headings සහ
මගේ එක රෝ එකට අදාළ ලේබල් ටිකත් අහුවෙන විදිහට තමයි මෙන්න මෙහෙම සිලෙක්ට් කරලා දෙන්නේ. එහෙම නොවුනොත් ඉතින් chart එකට තොරතුරු ගන්න ගියාම ප්‍රශ්නයක් එනවා. ඉතින් ඔව් ඔහොම සිලෙක්ට් කරාට පස්සේ chart එක ගන්නවාට ඉක්මම්ම ක්‍රමේ තමයි එක key press එකකින් chart එකක් ගන්න පුළුවන්. ඔය දන්නවා keyboard එකේ තියෙන function keys 12ක් F1 to 12 වෙනකම් මේ function keys වලින් F11 කියන function key එක තියෙනවා. ඔය හදිස්සිය හරි press කරලා තින් F11 function key එක මේ වගේ select කරාට පස්සේ Excel හරිය ඉක්මනට ඔයාට ඔන්න chart එක හදලා දුන්නා. ඔයාට මම කියලා ඒ අතර මම F11 press කරා. ඉතින් chart එක අඳින්න ගියාම එතකොට තප්පරයක් වගේ කාලයක් තමයි යන්නේ. select කරා නම් F11 press කරගම chart එක එනවා. ඉතින් සාමාන්‍ය Excel අපිට අරන් දෙන්නේ column chart එකක් 3D 2D clustered column chart එකක්. නමුත් ඔයාලට මේ chart එකේ වර්ගය කියන chart type එක අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න chart එක අඳින කතාව මම ආයෙත් මතක් කරන්නම් කෙටි ක්‍රමේ. ඔයාලට පුළුවන් මේ chart එක මම delete කරන්න. මේ chart එකට අවශ්‍ය data ටික select කරනවා. අපි හිතමු දැනට මට ඕන මෙන්න මේ ටික විතරයි කියලා. කියන්නේ desktop computers සහ laptop computers 2012 13 sales විතරයි මට chart එකට ගන්න ඕන. එහෙනම් ඒ ටික විතරක් select කරලා F11 press කරන්න. දැක්කද? press කර ගමන් chart එක හම්බුණා මට column chart එකක්. ඒකේ නිල් පාටින් සහ තැඹිලි පාටින් පෙන්ලා තියෙනවා. ඒ අපේ chart එකේ දැන් අපි පාවිච්චි කරන theme එකට අනුව තමයි colors එන්නේ. colors නමුත් වෙනස් කරන්න පුළුවන් ඔයාලට ඕන පරිදි. ආපු විදිහේ මේ මම මුකුත් කරන්නේ F11 press කරාම විතරයි. එතකොට 2012 මෙතන ඇවිල්ලා තියෙන x අක්ෂයට මෙතන ඒක අනිත් වැලියු එක ඇවිල්ලා තියෙනවා 2013 කියලා. එතන නිල් පාටින් පෙන්වන desktop computers, තැඹිලි පාටින් පෙන්වනවා laptop computers. ඒක ඔයාලට පේනවා මෙන්න මෙතන නේද? පහළ මේ ඇවිල්ලා තියෙන එක. මෙන්න මේ කොටසට අපි කියන legend එක කියලා. මේකෙන් තමයි chart එකේ තියෙන මෙන්න මේ color codings වලින් පෙන්වන එක එක column එක ගැන විස්තර වෙන්නේ මෙන්න මේ කොටසින්. මේ කොටස නැතිනම් මේ කොටස හදිසියෙ නැත්නම් මේ chart එක මට නේද useless. නැත්තම් කිසිම meaningful chart එකක් වෙන්නේ නැහැ. මොකද මේ column එක මොකද්ද මේ column එක මොකද්ද කියලා මට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා legend එක තිබීම chart එකකට හරි වැදගත්. ඉතින් ඒක නිසා ඒකත් ඇවිල්ලා ඒක ඔයාට කැමති position එක තියාගන්නත් පුළුවන්. මම කියා දෙන්නම් position එක මාරු කරන්න හැටි. කොහොම නමුත් chart එක එනවා මෙන්න මේ විදිහට F11 press කර සැනි. ඒක ලේසි විදියක් chart ගන්න මම ඒක remove කරන්නම්. chart එක අනිත් එක F11 press කරාම අලුත් sheet එකකට එන්නේ නමයි. දැන් අපි මෙතන තමයි මගේ data තියෙන්නේ. අලුත් sheet එකක් තමයි අලුත් sheet tab එකකට තමයි ඔන්න chart 2 කියලා ඇවිල්ලා තියෙන්නේ. මම මේක delete කරන්න. delete you can't undo deleting sheets කියලා තියෙනවා. අපි ඒක දන්නවනේ. අපි delete දෙමු ඒ වුණාට. හරි. ඊළඟට ඔයාලට හිතුනද මෙන්න මෙහෙම දෙයක් කරන්න. මෙහෙම දෙයක්. අපි හිතමු මට ඕන මොනවාද මේ කම්පියුටර්ස් ටිකයි කම්පියුටර්ස් නැත්නම් මේ අයිටම් ටිකයි 2014 සේල් එකයි ඕන කියලා. එතකොට එහෙම සිලෙක්ට් කරන්න. එතකොට කොහොමද ඒක කරන්නේ? මම සිලෙක්ට් කරන පළවෙනි කොලම් එක මේ විදිහට සාමාන්‍ය විදිහට 2014ට දාලා data ටික සිලෙක්ට් කරද්දි මම හෝල්ඩ් කරගන්නවා keyboard එකේ control key එක press කරලා හෝල්ඩ් කරගන්න ඕන. නැත්නම් අපිට බැරි වෙනවා වෙනත් තැනක කොටසක් add කරන්න selection එකට ආයක දාන්නවා. දැන් Excel වල add කරලා තියෙනවා. මේක select කරලා මේක select කරනකොට නැත්නම් අනිත් එක නැති වෙනවා. ඉතින් ඒ අවස්ථා දෙකම select කරගන්න ඕන column දෙකම ඕන නම් එකක් select කරලා දෙවෙනි එක control එකත් එක්ක select කරන්න වෙනවා. ඉතින් මෙතනින් මට පුළුවන් chart එක හදන්න මේ items ටික සහ 2014 කියන අවුරුද්ද අතර විතරක්. ඔන්න F11 press කරාට පස්සේ මට ලැබිලා තියෙන chart එක. ඒතර දැන් legend එක represent කරන්නේ නැහැ මේ display කරන්නේ නැහැ. මොකද ඕනේ නැහැ legend එක දැන්. මේ තියෙන හැම column එකටම වෙනම යටින් විස්තරය තියෙන මොකද්ද මේක. ඒක නිසා legend එක දැනට පේන්නේ අපිට. නමුත් ඔන්න chart එක හම්බුණා 2014 වසරේ sales තමයි මේ තියෙන්නේ. desktop computers කොච්චරද, laptop කොහමද, monitors, printer. මේ printers තමයි ගොඩක්ම sale වෙලා තියෙන්නේ මට පේන විදිහට. ඉතින් ඊට අදාළ value එක මෙතන පෙන්නන්නේ නැහැ. ඔව් අපිට ඒව add කරගන්න පුළුවන්. අපි ඒව කතා කරමු. මම මේ කිව්වේ දැනට හරිම ලේසි විදියක් chart එකක් select කරලා, يعني chart එකට data select කරලා එක key එකකින් එක function key එකකින් chart එකක් ඇඳ ගන්න තියෙන විදිය. හරිම ලේසි. අපි එතනින් එහා දේවල් වලට යමු. දැනට ওই ටික තේරුණා නම් හරි. ඔයාලට විභාගෙදිත් ඕනනම් සමහරක් විට F11 key එකත් ප්‍රමාණවත් වෙයි විභාගෙ කොට යන්න. හරිම ලේසි.
නමුත් ඊට එහා දේවල් කරන්න ඕන නම් ඉතින් අපිට පුංචි පුංචි දේවල් තව ඉගෙනගෙන තියෙන්න ඕන charts ගැන. හරි හරිද ළමයි තේරුණාද ඒක? පැහැදිලිද? පැහැදිලි කිව්වා වෙන්නේ නැති මට හරියට පැහැදිලි පැහැදිලි සර්. එහෙනම් අපි බලමු chart එක කොහොමද යන්නේ මේ අපි ඕන මෙතන heading එක මේ label එකකුත් දාගමු item එක කියලා. කමක් නැහැ ඒකට වැරද්දක් නැහැ. item. හරි. මේ ඕන මේකට පොඩ්ඩක් වෙනස් කරමු මේක නේද? හඳුනා ගන්න පහසු වෙන මේ වගේ error එක. හරි. මේක center කරන්නම්. හරි. මේ ටිකත් මම center කරන්නම්. හරි නියමයි. බලමු chart එකට කොහොමද යන්නේ කියලා. මේ අපි F11 එකෙන් නැතුව කොහොමද යනනම් chart එකට යන්නේ කියලා. ඉතින් මේ දෙක කරන්නත් මම කිව්වේ select කරලා යන්න ඉස්සෙල්ලා. select නොකර යන්නත් පුළුවන්. ඒක වෙන ක්‍රමයක්. අපි ඒක කොහොමත් F11 එක පාවිච්චි කරන්න බෑ select නොකර. අනිවාර්යෙන් F11 එකකින් chart එක අඳිනවා නම් ඔයා select කරලාම යන්න ඕන. ඉතින් මම තවදුරටත් select කරලාම කරන ක්‍රමයක් තමයි කියා දෙන්නේ. මම මෙන්න මේ ටික select කරලා chart එකට ගන්නයි යන්නේ. මෙන්න මේ ටික select කරලා chart එකට ගන්නයි යන්නේ. right. එකට ඔයා යන්න ඕන data එක select කරලා insert tab එකට යන්න ඕන. insert tab එකටයි යන්න ඕන. insert tab එකට යන්න ඕන. insert tab එකට ගියාට පස්සේ ඔයාට හම්බ වෙනවා අර bird වල වගේ නේද illustrations picture වගේ දේවලුත් මෙතන තියෙනවා. ඊට අමතරව මෙන්න තියෙන විශේෂ අපිට දැන් word වලදී ගත්තට පස්සේ අපිට chart කියලා හම්බුනේ නැහැ වෙනම විශේෂ group එකක්. නේද illustrations ඇතුලේ ඒක බටන් එකක් විතර තමයි chart හිටියේ. නමුත් ඔයාලට Excel වල chart කියලා වෙනම group එකක් ඇවිල්ලා තියෙනවා. ඒක recommended charts සහ pivot charts පවා තියෙනවා. recommended charts කියලා කියන්නේ Excel අපේ මේ data අපි මේ selection එකට අනුව අපි සෝරලා තියෙන data set එකට අනුව Excel හිතන වෙන මේ වගේ charts මේකට සුදුසුයි කියලා. ඒවා තමයි recommended charts වෙන්නේ. මේ වගේ කීපයක් යා තෝරලා තියෙනවා. ඔයාලට ඕන එකක් ඕකේ කරලා ගන්න පුළුවන් මේ වගේ. නමුත් විභාගෙදී වගේ නම් අපිට කරන්න වෙන්නේ විභාගෙදී අපිට දීලා තියෙන වර්ගයේ chart එකක් අපි ඇඳලා පෙන්නන්න ඕන. pivot chart එක ඕනේ අපි මේ pivot table කතා කරා පෙරේද. pivot table එකේ අපි ගොඩක් සංකීර්ණ දේවල් සරල කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සංකීර්ණ ටිකක් හරියට XY අක්ෂ පැහැදිලිව වෙන් වෙන්නේ නැති නේද? ගොඩක් ලොකු ලොකු තොරතුරු ගොඩක් සංකීර්ණ තොරතුරු සහිත තියෙන වගුවකින් chart එකක් ඇඳගනිද්දී අපිට මේ simple chart ක්‍රමේ හරියන්නේ නැහැ. එතකොට අපි ගොඩක් pivot chart වලට තමයි යන්නේ. right අපි බලමු chart එකක් හදින හැටි අසාමාන්‍ය basic කොහොමද chart එකක් හදගන්නේ කියලා. මම recommended chart option එකට යන්නේ නැහැ මොකද මම මට ඕන chart එකක් තමයි හදාගන්න යන්නේ Excel ට ඕන එකක් නෙමෙයි. හරි මම select කරලායි තියෙන්නේ select කරලා ඉන්නේ. එහෙනම් මම යනවා මෙන්න මේ chart group එකේ. මෙන්න මෙතන තියෙන ළමයි charts වර්ග කීපයක්. මෙතන කීපයක් තියෙන තවත් තියෙනවා ඔයාට මෙන්න මේ චූටි තලයේ click කරා නම් add කර මේ බලා ගන්න පුළුවන්. see all charts වලට ගිහිල්ලා. නමුත් මෙතනින් මම එකක් තෝරන්න. මෙතන තියෙනවා එකක් ඔන්න column chart එකක් insert කරන්න tool එකක්. bar chart එකක් insert කරන්න tool එකක්. radar chart එකක් හෝ surface stock chart එකක්. මෙන්න තියෙනවා line chart එකක්. ඊට පස්සේ මේ තියෙනවා area chart එකක්. තව combo chart එකක්. ඊට පස්සේ pie or donut chart සහ bubble chart නැත්නම් scatter xy chart එක තියෙනවා. මේ වගේ charts වර්ග කීපයක් මෙතන තියෙනවා. ඉතින් විවිධ දත්ත විවිධ ආකාර නිරූපණය කරන මේ හැම වර්ගයේම charts ඔයාලා විභාග මේ මොනවාද TV programs වලදී ඒ වගේ දේවල්දී පවා දැකලා ඇති. අපි ඉස්සෙල්ලා column chart එකක් හදලා වැඩේ පටන් ගමු. column chart ගියාට පස්සේ මම ක්ලික් කරාම ඒ අතරත් මට තියෙනවා sub types තියෙනවා. column chart ගත්තට පස්සේ column chart උත් තවත් වර්ග කීපයක දෙනවා. අනිත් හැම එකෙමත් ඒ වගේ bar chart ගත්තොත් bar chart ඔන්න වර්ග කීපයක්. දැන් line chart ගත්තොත් line chart වර්ග කීපයක්. 3D line ඕන නම් ඒ වගේ. ඊට පස්සේ scatter chart එක මේ sorry මේ radar chart එකට ගියොත් radar chart එකෙත් ඒ වගේ ඔන්න තවත් වර්ග තියෙනවා. ඉතින් column chart ගියාට පස්සේ මම මෙතනින් තෝරන්නම් මෙන්න එකක් තියෙනවා clustered column තව එකක් තියෙනවා stack column තව එකක් තියෙනවා 100% stack column ඊට පස්සේ ත්‍රිමාන ඒවා 3D column chart 3D clustered column ඔම ඔන්න තියෙනවා
3D column වගේ charts වර්ග තියෙනවා. මම ගන්නම් 3D column chart එක. right. ඔන්න ඔයාලට ලැබිලා තියෙන විස්තරය. ඔයාලට පේනවද? මම තෝරගත්තු දේවල් වලින් නේද? ලේබල් වලින් තමයි දැන් chart හැදෙන්නේ. ඔයාලට දැක්කා මම කලින් නැති වුණ කොටසක් ඇඩ් කරා මේකට. නේද? ඒක හරි බාධාවක් වෙලා නේද අපේ chart එකට. ඒක හරි කරදරයක් වෙලා. මොකද අපේ chart එකේ දත්ත දැන් මේක මම කියන්න හේතුව ඒකක් ඒ වගේ සමහරක් කලාවට අපේ Excel sheet එකේ තියෙන data chart එකට නොගැලපෙන්න පුළුවන්. එහෙම නොවතින් අපි බලාපොරොත්තු වෙන chart එකම නෙවෙයි වෙන්න පුළුවන් එන්නේ. ඒ වගේ වෙලාවට මොකද කරන්න පුළුවන් කියලාත් මම මෙතනදී කියා දෙන්නම්. හරි ඒක නිසා දැන් මෙන්න මෙතන මේ item කියන එක අතන්දරේදී අපිට නේද? ඔක්කොම ටික ඒ columns ඔක්කොම සමාන උසකින් ඇවිල්ලා තිනවා. ඒක අපිට අනවශ්‍ය දෙයක් වෙලා තිනවා මෙතනදී. මේව එකක් ආවොතින් ළමයි chart එකට දැන් chart එකට අපි data select කරලා chart එක යන්දානේ. එතන select කරපු ඔක්කොම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ chart එකට මෙන්න මේ item කියන column එක ඕනේ නෑ වගේ මට පේන්නේ. කොහොමද ඒක අයින් කරගන්නේ? ඒ අයින් කරගන්න ඇතුළු ගොඩක් දේවල් ඔයාට මේ chart එකක් insert කරාට පස්සේ හම්බෙන අලුත් tab දෙක design tab එක සහ format tab එක. ඔයාට අපි පුරුදුයි අපිට දැන් අපි Word වලදීත් මේ දේවල් ගොඩක් කතා කරලා තිනවා. මොනවා හරි අලුතෙන් object එකක් insert කරගත්තාම Word වලදී ඔයාලට මතකයි හිතන්න picture එකක් දැම්ම කියලා picture කියලා format tools කියලා picture tools කියලා format කියලා tab එකක් හම්බුණා. ඒක ඇතුලේ ගොඩක් දේවල් අපිට තිබ්බා කරගන්න. ඉතින් දැන් මේකේ මෙන්න මේ item කියන එක අයින් කරගන්න නෑ දැන් අපට ඕන මේක ඕනේ නෑ මගේ chart එක මේ වෙලෙදී. එහෙනම් ඒ වගේ column එකක් අයින් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ select data කියන තැනට යන්න. කොහෙද මම ඉන්නේ? chart tools වල design tab එකේ select data. select data වලට ගියාට පස්සේ ඔයාලට පේනවද ළමයි? මෙන්න මෙතන තියෙනවා series 1 2 3 4 කියලා තියෙනවා. ඊට අමතරව තියෙන මෙන්න මෙතන category access label කියලා horizontal category access label. horizontal කියන්නේ ඔයා දන්නවනේ තිරස් දිශාවේ. ඒකට අදාළ මේ එක එක දේවල් වල තියෙන labels තමයි මේ තියෙන්නේ. අක්ෂරයට අදාළ එක එක මාතෘකා හිතන්නකෝ ඒවා. item desktop computers ඒ වගේ. ඉතින් මේකේ item කියන එක ඕනේ නැහැ මට නේද? එහෙනම් item tick එක අයින් කරලා okay කරන්න. එතකොට පුළුවන් item නැතිව item කියන column එකේ label එක නැතිව ඊටු ටික ඔන්න chart එකේ පෙන්න ගන්න. ඉතින් අපිට ඇත්තටම කරදරයක් නැහැ මේක මෙතන මේ item කියලා තිබුණ නැත්තම්. මේක නැතුව අපි ගියා නම් නැතුව ගියා නම් ওই ප්‍රශ්නේ අපිට එන්නෙම නැහැ. මේ වගේ. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ ආපු chart එක ඊළඟට ඔයාලට පේනවා ඉස්සරහට චුට්ට වෙනස් chart එකක් ආවේ. ඉතින් ඔයාලට ලැබිලා තියෙන්නේ මම ගත්තේ column chart එක. column chart එකේ ඔයාලට පේනවා මෙතන columns 4ක් බැගින් තියෙනවා එක group එකකට නේද? මේ 2012 අවුරුද්ද, මේ 2013 අවුරුද්ද, මේ 2014 අවුරුද්ද සහ මේ 2015 අවුරුද්ද. ඉතින් අපිට බැලුමට පේනවා නිකන් කහ පාටින් වගේ තියෙන කොලම් එකේ උස්සට තියෙනව නේද? chart එකක් වුණා මම කියවනේ සංකීර්ණ දත්ත රූපමය ආකාරයෙන් විෂුවලයිස් කරන්න පුළුවන් chart එකක් කරා. එතකොට විෂුවල් එක නැත්තම් ඔය දෘශ්‍යමාන දෙයක්, පේන දෙයක් අපිට රූප වගේ පේනකොට ඉලස්ට්‍රේෂන්ස් දකිනකොට අපට අවබෝධයක් ගන්න පහසුයි. ඉතින් වගුව ගැන බලනවට වඩා වගුවේ තියෙන දත්ත සංසන්දනය කරලා කවුද ලොකු කවුද පොඩි බලනකොට chart එකෙන් බලන එක හරි පහසුයි. chart එකෙන් බලන්න පුළුවන්. හරි පැහැදිලිව පේනවා. අඩුවෙම තියෙන්නේ දම් පාටින් වගේ කියපු දේවල් මොනවද දම් පාටින් තියෙන්නේ එතකොට? දම් පාටින් වලදී මොනිටර්ස් නේද? මොනිටර්ස් තමයි සාමාන්‍ය 2012 අඩුවෙම තියෙන්නේ 2013 අඩුයි වගේ පේනවා. හැබැයි ඉලක්කම් පේන්නේ නැහැ. මෙතන ඕන මවුස් එක පොයින්ට් කරාම නම් වැලියු එක 10යි කියලා පේනවා. නමුත් අපිට ඔහොම බැලුමට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ මොකද්ද කීයද මේ ඉලක්කම කියලා. ඉතින් ඉලක්කම බලන්න බැරි වුණාට ඔයාලට පුළුවන් දැනට ගෙස් කරන්න මෙන්න මේ ඉලක්කමේ රෝ එක දිගේ මේ ලයින් එක දිගේ මෙහෙම ඇවිල්ලා රයිට් මේක 70 84 අගයක් වෙන්න ඕන 70 84 අගයක් වෙන්න ඕන කියලා ගෙස් කරන්න පුළුවන් මෙන්න මේ ඉරි නිසා මේ ඉරි ඉතින් මේ chart එකක් ගත්තට පස්සේ ළමයි chart එකේ කොටස් ගොඩාරියක් තියෙන ඒ කොටස් හැම එකම උදව් වෙනවා විවිධාකාරයෙන් අපිට chart එකේ තියෙන data ගැන විශ්ලේෂණය කරන්න නැත්නම් ඒකේ තියෙන දේවල් කියවලා අවබෝධ කරගන්න. ඒ chart එකේ කොටස් ටිකත් අපි ඉගෙන ගන්න ඕන. හරි. අපි මම ආයෙ මුලින් ඉඳන් එන්න chart එකක් හදන තැනට හදලා ඊට පස්සේ එන chart එකේ කොටස් ඒ වගේ තියෙන විශේෂත්වයන් අපි කතා කරමු. හරි. ඔන්න මම යනවා select කරනවා insert හොඳටම අදා ගන්න දැන් chart එක data select කරනවා
මට ඕන මේ අවුරුදු 4ෙම data ටික ඕන. ඒක නිසා select කරා insert ඊට පස්සේ chart වලින් මම මෙලි තෝරන්නේ තාමත් column chart එක මෙන්න මම click කරනවා. තාම click කරේ නැහැ. click කරන්න කලින්ම අපිට preview එකක් ඇවිල්ලා තිනවා. කොහොමද ඔයාගේ chart එක එන්නේ කියලා. මම click කරන්නම් දැන්. click කරාම මේක insert වෙනවා Excel sheet එකට. ඒ same work sheet එකටම තමයි. ඒ කියන්නේ අපි මේ වැඩ කරගෙන ඉන්න sheet එකට තමයි object එකක් විදිහට insert වෙන්නේ chart එක. හරි. insert කරගත්තට පස්සේ chart එකේ ළමයි ඔයා දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක. අපි කියනවා chart එකේ මාතෘකාව chart title එක. එතකොට මේක ඔයාලට කැමති දෙයක් මේක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මේකට කැමති ගැළපෙන නමක් දෙන්න පුළුවන්. අපි බලමු මොනවාද annual sales කියලා දාමු අපි. වාර්ෂික මොනවාද විකුණුම්. හරි annual sales. annual sales chart එක annual sales කියලා මොනවා හරි. ඒක තමයි chart එකේ මාතෘකාව. ඒතර මාතෘකාව chart එකේ තියෙන අන්තර්ගතය ගැන කියවෙන මාතෘකාවක් අපිට තියන්න පුළුවන්. ඉතින් මේකට කියනවා chart title එක. chart title එක. ඊළඟට මෙන්න මෙතන මේ ඉරි ටිකක් තියෙනවාට පේනවද? මම ඒ කොටස් ටික වෙන තැනක ලියන්නද? එකක් අපිට හම්බුණා chart title එක. ඊට පස්සේ මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ ඉරි වගේ තියෙන කොටසට අපි කියනවා එකට තිරස් දිශාවට තියෙන ඉරි horizontal lines අපි කියනවා මේකට ළමයි grid lines කියලා. grid lines horizontal grid lines අපට අවශ්‍ය නම් උස අතට vertical grid lines පවා display කරන්න පුළුවන් මේකේ. the grid lines categories හතරක් යටතේ තියෙන horizontal major grid lines, horizontal minor grid lines කියන්නේ මේවා අතර මැද චූටි චූටි ඉරි දාන්න පුළුවන් ඕනනම් අපිට. ඊට පස්සේ vertical grid lines න vertical major grid lines සහ vertical minor grid lines වගේ මට මතකයි තිබ්බා. ඒවා අපිට ඕනනම් grid lines වෙනස් කරන්න පුළුවන්. කොහොමද දැනට ඉගෙන ගන්න මේ grid lines. grid lines වලින් මොනවද අපිට කරන්නේ? grid lines වලින් මොකක්ද අපිට ලැබෙන උදව්ව? කියන්න බලන්න කාටද පුළුවන් නම්. මොනවද මේ grid lines වලින් අපිට ලැබෙන්නේ? grid lines තිබුණ නැත්නම් මොන අඩුපාඩු මොකක්ද අපට මෙතන? තියෙන නිසා වෙලා තියෙන වාසිය මොකක්ද? ඔව් කියන්න කවුරුහරි ටක් ගාලා. දත්ත ප්‍රමාණය ඉක්මනට හඳුනා ගන්න පුළුවන්. ඔව් මේ එකේ කොලම් එකේ උස ඉලක්කමකින් කියන්න ගියාම අපට කරදරයි නේද? ඒක වැලු බැලමට පේන්නේ නැහැ. නමුත් හරි මේක නුනත් ගෙස් කරන්න හරි පුළුවන් මෙන්න මේ grid line එක නිසා. ඉතින් grid line එකටත් වඩා මෙතන මේ y අක්ෂයේ තියෙන ඉලක්කම් වල එක කියන්නේ. නමුත් ඉලක්කම් අපට දන්න මෙතින් නම් මෙහාට එහා අරන් යනකොට අපට මේකේ මට්ටම හඳුන ගන්න බැරි. නමුත් මේක බැලු බැලමට නිශ්චිතයි දැන්. නිශ්චිතයි මේක 80ට වඩා උඩයි. නේද? 80 94 90 ඉර ගෑවෙනවා නම් මේක 90යි කියලා අපට ඔන්න කෙලින්ම කියන්න පුළුවන්. මේ වගේ තැනකදී අපට ගෙස් කරන්න පුළුවන් මේක 40ත් 50ත් අතර වෙන්නේ නැති. හරි මැද නිසා 45යි 46යි වගේ හිතන්න පුළුවන්. grid lines වලින් ඔව් අන්නේ උදව්ව තියෙනවා අපට. ඊළඟට ඔයාලට පෙන්වන්න මෙන්න මේ කොටුවක් වගේ සිලෙක්ට් කරපු කොටස. දැන් grid line නෙමෙයි grid lines සහිතව මෙන්න මේ සම්පූර්ණ chart එකේ තියෙන කොටස තමයි මේ සිලෙක්ට් කරලා තියෙන්නේ. මේකට කියන්නේ ළමයි plot area එක කියලා. plot area. plot area එක ඇතුළේ තමයි chart එක සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙන්නේ. plot area එක ඔයාලට මෙතෙන් ඕනනම් size එක adjust කරන්න පුළුවන්. plot area එක. plot area එකට තමයි අයිති සාමාන්‍ය මෙන්න මේ සම්පූර්ණ කොටුව plot area කියලා අපි හඳුන්වනවා. ඊළඟට මේ මොකක්ද? මේ කොටස මේකට කියන අපි x අක්ෂය නේද? x axis x අක්ෂය. ඊට පස්සේ මේ තියෙනවා මොන y අක්ෂය. y axis. ඊට මෙන්න මේ කොටසට කියනවා මෙන්න මේ කොටස ගැන මම කලින් කිව්වා මේ කොටස හරි වැදගත්. මේකෙන් තමයි අපිට මේ chart එකේ එක එක column එකෙන්
මොනවද කියවෙන්නේ කියන එක නිරූපණය කරලා තියෙන්නේ. දැන් බලන්න මේක නැති වුණාට පස්සේ අපිට හිතා ගන්න බෑ මේ මොකක්ද. අපි මේ දැන් දැකපු දේ වුණත් ඊට කලින් දැකපු දේ වුණත් දැන් කියන්න ගියාම වාට පැටලෙනවා. මොනවද අප්පා මේ රතු පාටින් වගේ තියෙන මොකක්ද? ඒක හිතා ගන්න එකපාරට බැරි වෙයි. දැන් ඔයාගේ මේක මවුස් එක පොයින්ට් කරාම නම් මේක වැටෙයි. නමුත් ඩිස්ප්ලේ කරයි. නමුත් print out එකක් එහෙම ගත්තොත් එහෙම ඩිස්ප්ලේ වෙන්නේ නැහනේ. ඒක නිසා මේ කොටස තියෙන එක හරි වැදගත්. අපි ඒකට කියන්නේ ළමයි legend එක කියලා. legend එක දැන් මම අයින් කරන නිසා මම ආයෙ ගන්නම් legend ගන්නවට කියලා දෙන්න දැන් මම ගත්තා උන legend area එක. legend area එක. ඊට පස්සේ මේ සමස්තය මෙන්න මේ වම් ක්ලික් කරපු සමස්ත කොටුවට සම්පූර්ණ shape එකට අපි කියන්නේ chart area එක කියලා. chart area එක. මේ මූලික කොටස් ටික chart එකේ ඔයාට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. මේ තියෙන chart title එක එතකොට. chart title එක. chart title එක. ඊට පස්සේ grid lines තමයි මේ තියෙන්නේ. මේවට කියන අපි grid lines. grid lines. මේවා grid lines. හරි. ඊට පස්සේ plot area එක කියලා කියනවා chart එකේ මෙන්න මේ කොටුවට අපි කියන්නේ plot area එක කියලා. plot area එක. plot area එක. ඊට පස්සේ x අක්ෂය. ඒක නම් ඔයා දන්න දෙයක්. x අක්ෂය. ඊට පස්සේ y අක්ෂය. y අක්ෂය තමයි මේ තියෙන්නේ. හරිද? පස්සේ legend area එක තමයි ඔන්න මේ තියෙන legend area එක. legend area එක. chart area එක තමයි මේ කොටුවෙන් කියවෙන්නේ. chart area එක. හරිද? පැහැදිලිද? ඔන්න chart එක තියෙන ප්‍රධාන කොටස් ටික. chart එක තියෙන ආට ප්‍රධාන කොටස් ටික ඕවා නම් වශයෙන් දාලා ඉන්න එක ගොඩක් හොඳයි ඉතින්. හරි. වර්ඩ් වලදීත් මම මේ දේවල් කිව්වට මෙහෙම වෙලාව අරන් කිව්වේ නැති නිසා මම ඔන්න ආයෙ මතක් කරා. හරි. ඒ ටික අයින් කරමු. හරි. මේ ටිකත් ඕනේ නැහැ. ඔයාලට මේව බලා ගන්න පුළුවන් මෙහෙම මම නොලිව්වට මවුස් එක පොයින්ට් කරනකොට chart එකේ විවිධ තැන් වලට ඔයාලට ඒ නම වැටෙනවා නේ plot area chart title chart area ඊට පස්සේ මේ major grid line major grid lines මේ legend entry කියලා තියෙන ඉතින් legend area එක legend chart area legend entries legend මේ තියෙන legend පේනව නේද? ඊට පස්සේ මේ තියෙන්නේ අන්න value axis එක නැත්නම් y axis එක ඉතින් කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ horizontal axis නැත්නම් x අක්ෂය. right ඔය වගේ chart එකක ඔන්න තියෙන ප්‍රධාන කොටස්. ඉතින් මේ chart එකේ විවිධ තැන් අපිට select කර අපිට ඕන formatting කරගන්න පුළුවන් ඊළඟට. දැන් අපිට chart එක ලැබුණානේ Excel මට chart එකක් දුන්නා. ඒ chart එකේ මෙන්න මේ වගේ colors තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක මම ආස ක්‍රමය නෙමෙයි නම් නැත්නම් මට ගැළපෙන විදිය නෙමෙයි නම් මගේ theme එකට ඒක හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒවා වෙනස් කරගන්න. මම annual sales කියලා title එක edit කරා වගේ අනිත් කොටස් උනා select කර
යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු මේ තියෙන ඇවිල්ලා තියෙන පාට මට පැහැදිලිව පේන්නේ නැහැ නේද? නිකන් කළුත් නෙමෙයි ග්‍රේ අලු පාටක් වගේ තියෙන්නේ. ඉතින් මේ මට ඕන නම් මේකේ ෆොන්ට් කලර් එක වෙනස් කරගන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? මේක දැන් ක්ලික් කරාම ඔයාලට පේනවා මේක සම්පූර්ණ ෂේප් එකක් වගේ අහුවෙලා තින්නේ. රෙක්ටැන්ගුලර් ෂේප් එකක් වගේ තමයි සිලෙක්ට් කරලා තින්නේ. ඉතින් ඔයාලට ඉන්වර්ට් කරපුවා අපිට මතකයි ෂේප් එකක් සිලෙක්ට් කළා ෂේප් එකේ ෆොන්ට් කලර් එක මාරු කරාම ඒකෙත් ඔක්කොම එකවර මාරු වෙනවා. ඉතින් යන්න හෝම් ටැබ් එකේ මම ඉන්නේ හෝම් ටැබ් එකේද හෝම් ටැබ් එකේ ෆොන්ට් කලර් එක නේ දැන් ඔන්න බ්ලැක් මම දුන්නේ. ඔයාලට ඕන නම් පේන්න ඕන නිසා වෙන පාටක් දෙන්න මේ වගේ. ඔයාලට ඒක මාරු කරගන්න පුළුවන්. මාරු කරගන්න පුළුවන්. බෝල් කරන්න ඕන නම් ඔන්න බෝල් කරා. ෆොන්ට් එක වෙනස් කරන්න ඕන නම් ඔයාට එකත් කරන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන්. නමුත් මම ෆොන්ට් වෙනස් කරන එක මේ වෙලේ කරන්නේ නැහැ. බෝල් කරන එකත් මම කරන්නේ නැහැ. මේ කොටසත් ඒ වගේමයි. ඔන්න. ඊට ලෙජන්ඩ් ඒරියා එකේ ඔව් එයාට පුළුවන්. සේල්ස් රිපෝට් එකට නම් ඕන නම් ටයිටල් එකේ ෆොන්ට් එක මාරු කරමු. සේල්ස් ඇනුවල් සේල්ස් කියන එකේ ෆොන්ට් කලර් එක මම දෙන්නම් වෙන පාටක්. ඔය වගේ. ඕන නම් බෝල් කරමු මේක. කැමති නම් අන්ලයින් කරන්න පුළුවන්. අන්ලයින් එකට වෙනම් කලර් එකක් ගන්න ඕන නම් මෙතන නම් මේ ඔප්ෂන් එක මේ වෙලේ දෙන්නේ නැහැ. නමුත් ඩබල් අන්ලයින් එකක් වඩ දාන්න පුළුවන්. ඩබල් කිව්වට පේන්නේ නැහැ නේද? zoom කරාම සමහරට පේන්නේ. ඔය හරි අන්ලයින් එක නම් ඕනේ නැහැ නේද? ඔව් මටත් ආස නැහැ ඒකට. අන්ලයින් එක අයින් කරන්න ඒ වගේම පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඔයාලට පේනවද මම මේ එක කොලම් එකක් සිලෙක්ට් කරාට පස්සේ ඒ කොලම් එකත් එක්ක මැච් වෙන අනිත් කොලම් තුනක් සිලෙක්ට් වෙනවා මේ. මම මේක ක්ලික් කරොත් කහ පාට ඔක්කොම ක්ලික් කළා. මේක ක්ලික් කරොත් අලු පාට ඔක්කොම ක්ලික් කරා. එහෙම වෙලාවකදී මට පුළුවන් ෆිල් කලර් එක. ඉතින් ඇත්තටම හෝම් ටැබ් එකේ තියෙන දේවල් වලින් මම කරාට ෆෝමැට් ටැබ් එක ඔයාලට දැන් ඇවිල්ලා තියෙන chart එක වෙනුවෙන්ම එතනට ගියාමත් ඔයාලට මේ දේවල් බලන්න පුළුවන් ඈ. අර ෆොන්ට් ටයිප් එක තමයි නැත්තේ. නමුත් ෆොන්ට් කලර් එක වගේ දේවල් මෙතනත් මාරු කරන්න පුළුවන් ළමයි. කොහෙද? chart tools format tab එකේ. දැන් ෆොන්ට් ටයිප් එක වගේ වෙනස් කරනවා නම් පුරුදු විදියට home tab එකට ඇවිල්ලා ඒවා කරගන්න බෝල් කරනවා අන්ලයින් කරනවා නම් දේවල්. නමුත් කලර් කරන දේවල් format tab එකට ඇවිල්ලා මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් මේක කොලම් එකක්. අපි හිතමු නිල් පාටින් තියෙන කොලම් එක එකක් සිලෙක්ට් කර 2012ට අදාළ එක. නමුත් 2013 14 15 හැම එකේම දැන් සිලෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ ලාවක මම මෙන්න මෙතන format tab එකේ shape fill ගිහිල්ලා මම මොන හරි කලර් එකක් දුන්නොත් අර පේනවා ඇති නේද? එකක නෙමෙයි හැම එකේම මේ පාට ඒ විදිහට වෙනස් වෙනවා. එහෙම වෙන්නත් ඕන නේද? නැත්තම් මේක ඩෙස්ක්ටොප් එකේදී මේක ලැප්ටොප් වෙනවනේ නැත්තම්. පැටලෙනවනේ. ඒක නිසා එකම හැම කොලම් එකෙම කියවෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් නිසා එකම කලර් එක තියෙන්න ඕන නිසා තමයි එහෙම වෙන්නේ. ඊළඟට මම දෙවෙනි එක සිලෙක්ට් කරන්න මේක එකට තම කලර් එකක් දෙන්න. කලර් එක නැත්තම් මම no කියලා දෙන්න no fill. නෝනම් කලර් එක එපා කියන්න පුළුවන්. දැන් මම මේකට outline කලර් එකක් තියන්න. outline එකක් මම දෙන්න. ටිකක් weight එක වැඩි. outline එකක් මම දෙමු ඒක දෙමු රතු පාටේ. ඔය වගේ. ඔය එක එක විදිහේ දේවල් ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ හැම එකම එක වගේ වෙනස් වුණා. ඊළඟට මම තුන්වෙනි එක සිලෙක්ට් කළා. මම ඒකට වෙනම එකක් දෙන්න. කලර් එකක් එක්ක මම දැන් දෙන්නම් gradient කලර් එකක්. ඔයා දන්නවා gradients. මම යන්නම් more gradients. මෙතන තියෙන gradient මට හරියන්නේ නැති නිසා. ඔව් මෙතන නැවතත් gradient දීලා මම 3 color gradient එකකට යන්නම්. එක එකක් color stop එකේ මම color එක වෙනස් කරන්නම් මම ආස විදියට. මම දෙන රතු කොළ නිල් RGB නේද? RGB මම දුන්නා. ඔව්. ඔයාලට පේනවා ඇති එතකොට ඔන්න ඒක වෙනස් වෙලා. හැබැයි දැන් නිකන් හරි අමුතු දෙයක් වෙලානේ. එකයිනේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. අනිත් ඒවාට ඒක ඇප්ලයි වෙලා නැහැනේ. ඒ උනේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. මම පොඩ්ඩක් මේක අන්ඩු කරන්නම්. හරි. ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම එකපාරක් ක්ලික් කරාම ඔයාලට පේනවනේ මේ ඔක්කොම සිලෙක්ට් වෙනවා. අන්න එහෙම වෙලාවෙදී මම මේක කරා නම් කිසි ගැටලුවක් නැහැ. ඔක්කොටම ඇප්ලයි වෙනවා. හරිද? ඔක්කොටම ඇප්ලයි වෙනවා. ඔක්කොටම ඇප්ලයි වෙනවා මේ. නමුත් මගේ අතින් මගේ අත්තරද්දකින් මට මෙන්න මෙහෙම දෙයක් වෙලා ඒ වෙලාවේ.
එකපාරක් සිලෙක්ට් වෙලා තියෙන අවස්ථාවක නැවතත් ඒක උඩ ක්ලික් වෙලා. එතකොට වෙන දේ තමයි උනේ. මොකද්ද? එතකොට අනිත් ඒවා ඩීසිලෙක්ට් වෙලා එයා විතරක් ඉතුරු වෙලා. අන්න ඒක මම ඒක එච්චර දැක්කේ නෑ. ඒක වෙලා තියෙන්නේ. නැත්නම් සාමාන්‍ය එකක් ක්ලික් කරාම මේ හැම එකටම එකවර සිලෙක්ට් වෙනවා. නැවත ක්ලික් කරෝති මොනවා හරි කොලම් එකක් අනිත් ඒවා අයින් වෙලා එයා විතරක් සිලෙක්ට් වෙලා නතර වෙනවා. අන්න එහෙම වෙලාවදී මොනවා හරි කරෝතින් අපි ඉතින් ඒකට විතරයිනේ ඇප්ලයි වෙන්නේ. ඉතින් ඒක සාධාරණයිනේ නේද? සාමාන්‍ය දෙයක්නේ. ඔය ඒකයි හේතුව. ඉතින් chart එකට වඩාත් හොඳ මේ වගේ තැනකදී ඔක්කොටම එකවර ඒ setting එක apply වෙනවා නම් තමයි formatting එක. ඒක නිසා මම නැවත click කරන්නම්. click කරලා යන්න shape fill, gradient, more gradient ගිහිල්ලා gradient එක දෙන්න. මේ වගේ හරි ඒක ඕකේ ඒක apply වුණා. මම මේ close කරන්න හතරවෙනි column එක. හතරවෙනි column එකට මම දෙන්නම් පින්තූරයක්. ඒ shape එක fill කරන්න පුළුවන් ආකාර ගොඩයිනේ. solid color එකකින් පුළුවන්, gradients වලින් පුළුවන්, textures වලින් පුළුවන්, සහ picture එකකින් ඕන picture එකකින් පුළුවන්. ඉතින් මම picture click කරලා online search කරනතු work offline දෙන්න. දීලා අපි බලමු computer එකේ තියෙන පින්තූරයක්. හිතුව මේක හොඳයි කියලා. මොකක්ද මේක? insert. ඔන්න ඔයාට ඒ පික් මෙලෝ රහක් නෑ තමයි ඒක ඇත්ත. නමුත් මම කියන්න ඕනේ පික්චර් එකකින් ඕනනම් ෆිල් කරන්නත් පුළුවන්. ඉතින් මම කොලම්ස් හතර විදිහකට ෆිල් කරා. එතකොට මේකත් එක්ක මගේ chart එකේ තියෙන අර ගුණාත්මක භාවය නැත්තරම නැතිලා ගිහිල්ලා තියෙනවා. නිකන් බැලුවාම chart එක දැන් නම් බලන්න හිතෙන්නෙත් නෑ. ඒක ඇත්ත මට ඕනෝනේ නමුත් කියන්න කොහොමද chart එක මේ දේවල් වෙනස් කරගන්නේ කියලා. අර තිබිච්ච ප්‍රොෆෙෂනල් ගතිය නැත්තරම නැතිලා ගිහිල්ලා අපි අරගෙන ගෝඩි වෙලා නේද? නිකන් chart කරලා දැන් chart එක නමුත් ඒවා විධිමත්ව පිළිවෙලට පාවිච්චි කළා වාට හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඔව් ඉතින් ඒක එහෙම නැතුවා කරනවා නම් ඔයාලට තියෙන format tab එකට යන්න නැතුව ළමයි design tab එකට යන්න. design tab එකට ගිහලා මුළු chart එකම එකවර color එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න තියෙනවා color schemes. color schemes. මේ තියෙන්නේ ටිකක් ඒ colors අයලා දෙන ඒවා ටිකක් පිළිවෙලයි විධිමත්. ඉතින් කලර්ෆුල් ඒවා හතරක් තියෙනවා 1 2 3 4 ඊට පස්සේ මොනොක්‍රොමික් ඒවා තියෙනවා තව ඔන්න පහක් නේද තව පල්ලෙහාට ගියාම තව තියෙනවා ඉතින් මේ පහක් නෙමෙයි ගොඩක් තියෙනවා මොනොක්‍රොමික් එක. ඒතර එකම කලර් එකේ වේරියන්ස් තමයි මෙතන තියෙන්නේ. නමුත් මේකේ තියෙන মালටි කලර්ස් එකිනෙකට වෙනස් කලර්ස් මේකේ තියෙන්නේ. ඉතින් ඒ තෝරාගත්ත එකම කලර් එක වේරියේෂන්ස් 1 2 3 5 තමයි තියෙන්නේ. හයක් sorry නේ. ඉතින් තමන්ට කැමති විදිහකට ඔයාලට ඔන්න එහෙම දෙන්න පුළුවන්. මම නම් ගොඩක් වෙලා මෙන්න මේවා තමයි පාවිච්චි කරන්නේ. මම නම් ආසයි ඒවට. එතකොට ඒක පිළිවෙලයි. අපි පාට දෙන්න ගියාම වෙලාවක් යනවා. ලොකු ලස්සනකුත් වෙන්නේ නැහැ ඇතැම් විට. ඉතින් ඔයා ගොඩක් ක්‍රියේටිව් නම් ඔයා හොඳ එකක් කරයි. එහෙම නැති අයට ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා මේ Excel තියෙන help එක ගන්න මේ උදව්ව ගන්න ඔයාගේ වැඩේ ලස්සන කරගන්න. හරි ඊට අමතරව ඩිසයින් ටැබ් එක තියෙනවා ළමයි කලර්ස් වලට අමතරව මෙන්න chart styles ටිකක් තියෙනවා. දැන් මෙතන තියෙන මේ ස්ටයිල් එකක් තමයි මේකත් එක්තරා විදිහක ස්ටයිල් එකක්. නමුත් මේ ස්ටයිල් එකේ මේකේ තියෙනවා ලෙජන්ඩ් එක තියෙනවා ටයිටල් එක තියෙනවා ග්‍රිඩ් ලයින්ස් තියෙනවා මේ වගේ කීපයක් තියෙනවා. නමුත් ඔයාලට පුළුවන් ඕනනම් chart styles කියලා බලන්න. chart style gallery එක මේ වගේ styles කීපයක් තියෙනවා. ඕනෑකට ක්ලික් කරන්න නැත්නම් ක්ලික් කරන්න කලින් ඔයාලට mouse එක point කරලා බලන්න පුළුවන් නේද? point කරාම ඔයාලට පේනවා විවිධ විදියට styles තියෙනවා මේ. මේක ටිකක් පොඩ්ඩක් style 8 එක ගත්තට පස්සේ නේද? සම්පූර්ණ chart area එක gradient එකකින් fill වෙලා තියෙනවා dark black සහ grey වගේ mix වෙච්ච gradient එකක්. ඒකත් එක හොඳට chart එකේ columns ටික ස්මතු වෙලා පේනවා values ටික නේද? ඒකට පාවිච්චි කරලා තියෙන fonts එහෙම සුදු පාටට නේද? ඊට පස්සේ මෙතන තියෙන outline colors තියෙන්නේ columns වල outline එක විතරයි අරන් තියෙන්නේ outline එකට පොඩි effect එකක් එහෙම දාලා තියෙන glow එකක් වගේ වට පේනවා දිස්න ගහනවා වගේ නේද මේ glow එක අපිට පුළුවන් මේව දාන්න මේ වගේ style ඉතින් ඔන්න කැමති නම් ගන්න පුළුවන් කැමති නම් ඒව ගන්නත් පුළුවන් ඒව apply කරන්නත් පුළුවන් වාගේ chart එකට එහෙමත් පුළුවන් ඉතින් ගැටලුවක් නැහැ එහෙම නැතිනම් ඒව පානන් මම ඉතින් අන්ඩු කරන්නම් දැනට තිබුණ විදිහට ගන්න ඕන නිසා රයිට් මේ තිබුණ එක එහෙම නැතිනම් ඔයාලට ඒව ඒ විදිහටම හදා ගන්නත් පුළුවන්
chart area එකට වාට ඒ වගේ color එකක් දාන්න පුළුවන්. ඕන්න මම දාලා පෙන්නන්න. කොහොමද? දැන් යන්න ඕනේ format tab එකේ. දැන් මේ styles කියන්නේ Excel වලට දෙන styles. ඒවා ඔයාට ගන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් format ගිහලා ඔයාට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඔන්න බලන්න මම පොඩි copy එකක් කරන්න මේකේ තියෙන දේවල් වගේම එකක් හදන්නම්. ඉතින් හදන හැටි ඔයාට ඉගෙන ගන්න. හිතන්න මේ සම්පූර්ණ chart එක. මේ chart area එක සම්පූර්ණ කොටස ඔයාට fill කරන්න ඕන කියලා අර ඉස්සෙල්ලා කරා වගේ dark gradient එකකින් ඔයා කරන්නේ click කරන්න යාව click කරලා එක එක කොටස වෙනනම් click කරනවා. ඔයාට plot area එක නම් කරන්න ඕන plot area එක. chart area එක නම් chart area එක. columns වලට කරන හැටි මම දැන් කිව්වනේ. grid lines color කරන්න ඕන නම් grid lines මෙන්න. ඒ වගේ. select කරන්න ඕන ඉස්සෙල්ලා. ඉතින් මම chart area එක තමයි දැන් select කරලා තියෙන සම්පූර්ණ chart area එක. දැන් මම මේක fill කරන්න යන්නේ background එක නා chart එක සමස්තය gradient එකකින්. ඒකට මම යන්නේ format tab එක chart tools වල shape fill තමයි යන්නේ. shape fill ගිහලා මම දෙන්නේ gradient. මම gradient තමයි දෙන්නේ. gradient ගියාම මෙතන gradients ටිකක් තියෙනවා. නමුත් මට ඕන colors නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මම යනවා more gradient. more gradient ගියා. more gradient ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ආපහු option එක gradient fill. හරි. ඔන්න චෙක් කැත එකක් හම්බුනේ නේද? මම කරන්නේ දැන් gradient stops ටික මම edit කරනවා. මම මේකේ 2 color gradient එකට යන්නම්. එතකොට පළවෙනි මැද එක මම අයින් කරන්න. drag and drop විදිහට. මම පළවෙනි එකට දෙන්නම් මම දෙන්නම් dark blue color එක. ඒකත් මදි නම් අපි යනවා මෙතනින් more colors. more colors ගිහලා ඔයාලට පුළුවන් මේක තව ටිකක් dark කරන්න. okay. ඊළඟට මේ පැත්තට මම දෙන්නම් ටිකක් ඊට වඩා ටිකක් light blue color එකක්. මේ වගේ. okay. හරිද? ඔන්න මම පාවිච්චි කරන gradient එක. ඊට පස්සේ gradient එකේ මේ type එක මම මෙතනින් තියන්නම් ලයිනිය හොඳයි ඒක අවුලක් නැහැ. ඊට පස්සේ direction එක මම දෙන්නම්. direction එක මම දෙන්නම් මෙන්න මේක. එක දෙනවද? linear down. තියෙන්නේත් ඒක වගේ නේද? මම radial එකක් දෙන්නම්කෝ. radial දීලා direction එක මම දෙන්නම් from center. from center. එතකොට from center දුන්නා මගේ මැදට ආවේ dark color එක නේද? ඒ දෙක ඔයාලට මාරු කරන්න පුළුවන් මෙන්න මේ gradient stops දෙකත් මාරු කරලා. ඔය වගේ ඔන්න ඔයාගේ මොනවාද ඒකට කියන්නේ මේ background එක හදා ගන්න පුළුවන්. මම ආසයි මේක තව ටිකක් dark වුණා නම් මම තව චුට්ටක් යන්නම් colors more colors ගිහිල්ලා තව චුට්ටක් dark කරගන්න. එතකොට හොඳට chart එක පේන්න ඕන නිසා right ඔය වගේ. ඊට පස්සේ දැන් chart title එක පේන්නේ නැහැ. chart title එක පේන්නේ නැහැ. මොකද මම කරන්න ඕන chart title එක පේන්නේ නැත්නම් ඉතින් chart title එකේ color එක වෙනස් කරන්න font color එක. ඒකට අපි දෙමු පේන පාටක්. පේන පාටක්. නැත්නම් අපේ theme එකට යන පාටක් දෙමුද? ඔය වගේ. ඊට පස්සේ මේකේ font colors පේන්නේ නැහැ. එම වැඩේම කරන්න. පේන්නේ නැහැ. එකම කරන්න. select කරා. legend එක පේන්නේ නැහැ. ඉතින් කරන්නකෝ ඒ වගේ. ඔය වගේ ඔන්න chart එක හදා ගන්න පුළුවන්. කොටස් වශයෙන් select කර ඔයාලට පුළුවන් modify කරගන්න. නැත්නම් design එක හදා ගන්න. ඊට පස්සේ grid lines ඕන්ට වැඩිය පේනවා වගේ මට නිකන් දැනෙනවා. format ගිහිල්ලා grid lines select කරන් grid lines. දැන් select ලා තියෙන grid line නෙමෙයි plot area එක තමයි select ලා තියෙන්නේ. මට ඒ කොටුවනේ grid line හරියට select වුණා. මෙන්න මේ ඉරි ටික විතරක් අහු වෙන්න ඕන. දැන් shape outline ගිහිල්ලා ඉතින් වෙනස් පාටක් දෙන්න. මම චුට්ටක් dark color එකක් දෙන්න. එයාව පේන්නේ නැති පේන ගානට එන්න ඕන නිසා. ඔය වගේ මට හිතෙන ඇති කියලා. ඔව්. අන්න හරි. ඊට පස්සේ ඔයාලට මේ chart වලට පොඩි ඕනනම් අපි පොඩි shadow එකක් වගේ දෙන්න ඕන කියලා. ඔයාලට පුළුවන් shape effects ගිහලා shadow එකක් දෙන්න. shadow. හැම එකටම shadow එකක් දෙමු. පොඩ්ඩක් ඔයාලට පේන chart එක නිකන් ඒක නිකන් උඩට නිකන් මත්තු වෙලා වගේ තියෙන නේද? ඒක ලස්සනයිනේ. ඉතින් මේක අපිට chart එකේ අවුරුදු 4ටම කරන්න ඕන නැහැ. එකකට කරා නම් අවුරුදු 4ටම මේක අදාළ විදිහට වෙනස් වෙලා එනවා. ඔව් ඔය වගේ. ඉතින් හොඳයි නේද? ඔය වගේ ඔන්න chart ඔයාට
හදාගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා දැන් යම් මට්ටමකට. මොකද කියන්නේ? සෙට්ද වැඩේ. හොඳයිද? මම මේ බේසික්ම chart එකක් හදලා අවශ්‍ය මූලික ටික තමයි ආට ඔන්න කියා දුන්නේ. ඉතින් chart වර්ග අපි කීපයක් ඉගෙන ගනිමු තව. ඩිසයින් එක කරගන්න එක හරි පහසුයි ළමයි. ඔය ඉගෙන ගත්ත දෙයක් තියෙන්නේ එක එක කොටස් වෙනම සිලෙක්ට් කර ඊට අදාළ ෆෝමැටින් මේ ෆෝමැට් ටැබ් එක ගිහලා කරන්න. ඒක මහා අපූර්ව දෙයක් නෙමෙයි මැජික් එකක් නෙමෙයි. අපි මේක ඉගෙනගෙන තියෙන්නේ. අපි වර්ඩ් වලදීම ෂේප්ස් අරගෙන ගොඩක් දේවල් කරා. ඉතින් අපි කරා ඔයා කරපු මට්ටම අනුව තමයි ඔයාගේ අවබෝධය ඇත්තේ. මට මතකයි අපි මම ඔන්ලයින්මයි කරේ දේවලුත්. තව විශේෂ ආරංචියක් තියෙනවා අපිට මේල් එකක් ආවා. ඊයේ අගෝස්තු 2 මධ්‍යස්ථාන විවෘත කරලා ළමයින්ව හැකි ඉක්මනින් මධ්‍යස්ථාන වලට ගෙනලා පුහුණු කටයුතු නැවත ආරම්භ කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් ඒක ඔෆිෂියලි මිනිස්ට්‍රියෙන් ආපු මේල් එක ආවේ ඊයේ. ඒතර අපිට මිට සති දෙකකට විතර කලින් තමයි ආවේ අපි ස්ටාෆ් මෙයා කැඳේවි ඔෆිස් වලට. ඒකයි මේ පහුගිය දවස්වල අපි ඔෆිස් ආවේ නැත්තම් හරි විදියට නම් දැන් ලබන සම්මතයෙන් තමයි අපි එන්න තිබ්බේ. ඒතර අපි ඇවිල්ලා දැනට ඇවිල්ලා ඔයාලට කරන්න ඕන දේවල් කියන්නේ මධ්‍යස්ථානය ඔයාලා නැවත ගෙන්නන්න පුළුවන් මට්ටමට අපි දැන් හදලා තියෙන්නේ. දැන් ඔයාලා ගෙන්නන එක තමයි තියෙන්නේ මං හිතන්නේ. ලබන සතිය ඇතුළත හෝ ඊට පස්සේ සතිය ඉඳන් ඔයාලට ටෙක් එකට එන්න පුළුවන් වෙයි. ඇවිල්ලා වැඩ කරන්න. ඒක මං හිතනවා සුබ ආරංචියක් වේවි කියලා. එහෙමද? නැද්ද? සුබයිද නැද්ද කියන්න මට? සුබයිද? ඉමාෂි කැමති දෙනවට? කොහොමද? ඔව් සර්. පාරමී කො අද්දේ? හරි කැමති වුණත් හරි කැමති වුණත් අකමැති වුණත් දැන් එන්න වෙනවා එන්න කිව්වොත් අතන මාස 4ක් හරි දාන් එන්න දෙකක් බැරි නම් මේ තාම කොවිඩ් ප්‍රශ්න ඉවරටම ඉවර නැහැ. නමුත් රට නවත්තලා තියන්න බෑ. ළමයි ඉගෙන ගන්න එක නවතින්නත් බෑ. ඉස්කෝලේ ප්‍රශ්න ඒ කණ්ඩායම දෙකම පෙන්නනවාද? මෙහෙමයි මම ෂෙඩියුල් කරන්නම් ෂෙඩියුල් එකක් හදන්නම්. ඔක්කොම කොහොමද ගෙන්නන්න බෑනේ. අපේ ලැබ් එකට දාන්න බෑනේ. ඒක අනාරක්ෂිතයිනේ. ඒතකොට කණ්ඩායම් දෙකම තමයි දැන් එක කණ්ඩායම් දෙකම එකක් විදිහට අපි අරන් යමු ඉස්සරහට. දැන් එහෙමනේ ඔන්ලයින් ආවෙත්. හැබැයි දවසට ගෙන්නන ප්‍රමාණය සීමා සහිත කරන්න වෙනවා. ළමයි 10ක් හෝ 8ක් වගේ ගෙන්නයි මං හිතන්නේ දවසට. එහෙම ෂෙඩියුල් එකක් අපි හදන්න ඕන. ඒක තාම අපිට දැනුවත් කරන්නේ නැහැ නේ හරියටම ගෙන්නන දවස. උණ ගමන් පැයක් ඇතුළත ෂෙඩියුල් එක හදලා මම ඔයාලව දැනුවත් කරන්න කොහොමද එන්න ඕන කියලා. හරිද? එතකොට ඒක බලමු අපි ඇවිල්ලා පන්තියේදී මේට වඩා දේවල් කතා කරන්න පුළුවන් ඇත්තට මේ ඔන්ලයින් කරනකොටත් වඩා. හොඳයි. එහෙනම් chart ගැන අපි තව ටික ඉස්සරහට කරගෙන යමු. දැන් මේ කියපු ටික පැහැදිලිද ළමයි ඔයාලට? ඔව් සර්. ඔව් සාමාන්‍ය විභාගයේදී පොඩි එක සරල එකක් තමයි කරන්න ඉන්නේ මහා ලොකු ඇඩ්වාන්ස් එක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් හැබැයි chart එකක් දාන්න පුතේ එනවා විභාගෙට. ඒ නිසා ඔයා ඒක කරලා පුරුදු වෙන්න ඕනේ. මේ මට්ටමින් පුළුවන් වුණොත් මම හිතන්නේ ඔයාලට විභාගය කරගන්න හොඳටම ඇති වෙයි. මොකද හරිම සරල දෙයක් තමයි අහන්නේ. chart එකට select data select කරගන්න එක තමයි වැදගත්ම කාරණා. ඊට පස්සේ ඉතින් ඕක හැඩ වැඩ කරගන්න එක ඒක එච්චර නොකරත් විභාගය ඒක එච්චර සලකන්නේ නැහැ. ඔයා පාස් කරනවා. හැබැයි බලාපොරොත්තු වෙන data ඒ විදිහටම chart එක represent කරන්නේ නැත්නම් නම් ඔයාගේ chart එක fail. ඔයාගේ Excel එකත් fail ඔයාත් fail එතකොට. හරි මං එන්නේ chart එක මකලා දැම්මා. අපි යමු වෙනත් chart එකකට. නැත්තම් මම මෙහෙම කරන්නද? අපි හදපු chart එකම ඕනනම් වෙනස් කරන්න පුළුවන්. අපිට මේ අලුතෙන්ම යන්නේ නැතුව මේ හදපු chart එක වෙනස් කරන්න පුළුවන්. ඊටත් කලින් මම තව පොඩි දේවල් ටිකක් කියන්නම්. මේ chart එකේ දැනට තියෙන elements ටික මම කියවනේ මොනවාද? chart title එක, grid lines, ඊට පස්සේ plot area එක නේද? plot area එක, ඊට පස්සේ legend area එක, x අක්ෂය, y අක්ෂය මම දැන්ට ඔයාලට කිව්වා. නමුත් මේකේ ළමයි පේන්නේ නැති කොටස් ටිකකුත් තියෙන අපිට ඕන නම් පෙන්න ගන්න පුළුවන්. දැනට visible නැති කොටස් ටිකක් තියෙනවා chart එකේ. මට පුළුවන් ඒ elements ඕන නම් chart එකට add කරගන්න. ඒකට මෙන්න මෙතන තියෙනවා plus button එක. plus button එක තියෙනවා. හරිද? plus button එක. ඔයාලට පුළුවන් ඒක උඩ click කරන්න. ඔන්න click කරාට පස්සේ ඔයාලට ලැබෙනවා chart elements කියලා පොඩි pop up වෙනවා පුංචි menu එකක් වගේ. tip එකක් වගේ අතට එන්නේ.
ඉතින් ඒකේ මේ චෙක් බොක්සස් ටිකක් තියෙනවා. දැනට මේ ටික් එක දාපුවා. චෙක් කරපු චෙක් බොක්සස් දැනට ඒ කොටස් ටික අපේ chart එකේ පෙන්눔 කරනවා. ඉතින් හරිනේ. අක්ෂ දෙක පේනවා. x අක්ෂය y අක්ෂය පේන බලන්න මම ඒක අයින් කරොත් ඔයාලා ඒක නැති වෙනවා මේ. x axis y axis. chart title එක ඔව් මේ පේන්නේ ඒක තමයි. අර මම මකපු නිසා ඒක අයින් වුණා. දැන් අපි type කරපු එක ඉතින්. grid lines මේ visible නේද? grid lines. legend එක. on legend එක. හරිද? ඒ වගේ chart එකට කොටස් ඔයාලට add කරගන්න පුළුවන්. local යන්න ලේසි මට chart title එක හදාගන්න. හරි. ඉතින් එහෙම නැති දැනට පේන්නේ නැති කොටස් ඔයාලට ඕන නම් add කරගන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමු මගේ මෙන්න මේ එකේ column එකේ ඇත්ත ඉලක්කම කීයද? මම දන්නේ නැහැ නේද? මම ඒක guess කරන්න වෙන්නේ grid lines වල උදව්වෙන්. ඇත්ත ඉලක්කම මෙන්න මෙතන display කරගන්න මට ඕන නම් හිතන්න ඕනයි කියලා. අපි කරන්නේ මෙන්න මේ plus button එක click කරනවා. ගිහිල්ලා ඒකට අපි කියන්නේ මේ data labels කියලායි කියන්නේ ඒවට. එක එක column එකේ ඒකේ තියෙන අදාළ අගය පෙන්වන එකට අපි කියන්නේ data label එක කියලා. ඉතින් data label ගියාට පස්සේ වාට චූටි ඉතලයක් වෙනවා දකුණට එතනට ගියාම data label එක එන්න ඕන කොහාටද? මැදට නම් ඕන්න මැදට. නම් මෙහෙම කරන්නම් මේක දැන් එන්නේ මම සිලෙක්ට් කරපුවත් column එක විතරක් තමයි සම්පූර්ණ chart එක සිලෙක්ට් කරලා මේක කරන්න. data label එන්න ඕන කොහාටද? ඔන්න center මැද නම් මැදට කිව්වට පස්සේ මේ එක එක column එකේ මැදට ඇවිල්ලා තියෙනවා. එක එක column එකේ මැදට. නමුත් ඔයාට ඕන කරන්නේ data tables එන්න data label එන්න කරන්න ඕන inside n නම් inside n කියන්නේ හැම column එකේම ඇතුල් පැත්තේ අවසාන කෙලවර inside n ඒ වගේ මට ඕනේ මේක එළියෙන් පෙන්වන්න ඕනේ column එකට එළියෙන් එහෙනම් data labels ගියා then outside n එතකොට ඔයාලට පේනවා මේකේ label එක පෙන්වන්නේ chart එකේ උඩින් අපිට පුළුවන් ඒ color වෙනස් කරගන්න අපි font color එක මාරු කරමු මේකේ පේන පාටකට මේකෙත් සහ මේකෙත් ඔන්න data labels නේ data label කරන විදිහ column එක ඇතුළට ගත්තොත් මේ දාගත්තු color එක set වෙන්නේ නැහැ ඒක dark color එකකට යන්න වෙනවා ඉතින් light color එකක් මම ගත්තා මොකද දැන් background එකට වඩා හොඳට මතුවලා පේන්න ඕන නිසා ඉතින් ඔන්න අලුතෙන් element එකක් මම add කරා chart එකට ඊට අමතරව දැන් මේකට chart එකට data ආපු table එක මේකනේ මේකෙන් data ඇවිල්ලා තියෙන chart එකට ඒකත් ඕන chart එක ඇතුළම display කරගන්න පුළුවන් ඒකට අපි කියන්නේ data table එක කියලා data table නේ data table ටික එක දාන්න තියෙන්නේ data table එක ඔයාලට legend entry keys එක්ක ඕනද නැතුවද legend keys කියලා කියන්නේ මෙන්න මේ කොට ඉස්සරහ තියෙන චුටි කොටුව දැන් laptop එක නම් මොනකම color scheme එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්න හොඳ පැහැදිලි වෙන්න ඕන නිසා right මේකේ මේ එක එක පාටින් කියවෙන්නේ zoom කරන්න පේන්න ඔයාලට පේනවාද මේ desktop computers කිව්වට පස්සේ නිල් පාට එකක් තියෙනවා laptop කිව්වට පස්සේ තැඹිලි පාට එකක් monitors කිව්වට පස්සේ අලු පාට එකක් printers කිව්වට පස්සේ කහ පාට උඩ පාටක් ඉතින් මෙන්න මේ කොටුවට අපි කියන legend key එක කියලා legend key එක ඉතින් legend keys ඇතිව හෝ නැතිව ඔයාලට chart එකේ data table එක පෙන්න ගන්න පුළුවන් මේ වගේ with legend keys or without legend keys legend එක අපි වෙනම තියෙන නිසා legend keys නැතුව පෙන්නුවත් කමක් නැහැ ඉතින් data table එක නිතරම එන ළමයි chart එකට පහලින් එන්නේ. ඒතකොට legend එකේ මෙතන තියෙන කරදරයි legend එක chart එකේ data table එක දෙක පැටලෙනවනේ. මම legend එක දාන්නම් chart එක වෙනත් පැත්තකට. මම දාන්නම් legend එක මම දෙන්නම් right side එකට legend එක. legend අපු තැන කරදරයි. option කියලා බලමු මොනවද කරන්න පුළුවන් කියලා legend එක දකුණට ඉතින් යා වෙන option නැහැ overlap without overlapping පෙන්නලා බලමු ඒත් ඒක එන්නේ නැහැ legend එක අයින් කරලා ගමු දකුණට
red මෙහෙම හදාගමු අපි legend එක plot area එක පොඩ්ඩක් අඩු කරලා අපි ගමු පෙන්වන්න ඉඩ මදි නිසා ඔව් legend එක තොර legend එකේ පේන පැත්ත උඩින්ද ඊට පස්සේ legend එක ඔයාට ඕන වම් පැත්තෙන්ද legend එක ඕන දකුණු පැත්තෙන්ද legend එක ඕන පහළින්ද කලින් තුනේ bottom එකේ ඔයද වෙනස් කරන්න පුළුවන් මම මේක දකුණට දාලා legend එක දකුණට දාලා ඒක font color එකත් මට set වෙන විදිහට වෙනස් කරලා date table එක මම ගන්නවා date table එකේ එන්නේ chart එකට යටින් විතරයි මතක තියාගන්න date table එකේ ඉතින් ඒවත් ඔයාලට ඕන නම් format කරගන්න පුළුවන් color කරගන්න වගේ දේවල් පුළුවන් ඔය වගේ chart එකකට elements විවිධ කොටස් අපිට add කරගන්න පුළුවන් ඊට පස්සේ අපි date table අයින් කළා වට ඕන අක්ෂවලට දැන් මේ තියෙන year එක කියලා මෙතන පෙන්නන්නේ නැහැ නේ මේ 2012 13 14 කට මොකද්ද මේ කියලා පේන්නේ නැහැ නේ ඉතින් ඔයාලට පුළුවන් access title ඕන නම් display කරගන්න access title horizontal එක විතරක් ඕන නම් horizontal එක විතරක් දෙකම ඕන නම් දෙකම මොනම access title horizontal එකයි vertical එකයි දෙකම activate කරා මෙතන මේ ඊට පස්සේ මෙතනට ඔයාලට දෙන්න පුළුවන් මේක අපි දෙමු year එක මේකට මම year එක කියලා කාලය එකක් වෙනස් කරන්න format මෙන්න පේනවා දැන් හොඳට මේකට කියනවා එතකොට y අක්ෂය නම් කරලා තියෙනවා ඒකට මම type කරන්නම් sales amount කියලා ඒකටත් අපි දෙමු අර පාට පේන්න හරි ඔය වගේ chart එකට විවිධ කොටස් එකතු කරන්න පුළුවන් legend එක මම ආව පහළට ගන්න date table එක දැන් නැති නිසා තියුණා තියෙන හොඳයි වගේ plot area එක දැන් පොඩ්ඩක් හදලා අපි ගමු එළියට ඔය වගේ chart එක ඔයාලට ඔහොම modify කරගන්න පුළුවන් ඉතින් ඔන්න අත්‍යවශ්‍ය වැදගත් කොටස් ටික තමයි මම කිව්වේ අතර chart එකට අපි පටන් ගත්තේ select කරලා ඊට පස්සේ හරිම ලේසි steps ටිකක් තිබුණේ insert ගිහලා chart ගිහලා select කරා chart එක ඒ ආපු chart එක මේ වෙනස් කරපු එක තමයි දැන් කරේ සහ අනිත් එක තව දෙයක් මේ හැම chart එකකම හැම column එකක්ම මේ අදාළ මෙන්න මේ data cell එකත් එක්ක කෙලින්ම link වෙලා තියෙන්නේ කොහේ හරි තැනක අගයක් වෙනස් වුණොත් ඉතින් උදාහරණයක් 2013 laptop computers 2013 laptop computers 45ක් තියෙන මේ 45 අපි හිතමු මේක 10කට අඩු කරා මං කියලා ටක් ගාලා ඒ කොලම් එක අප්ඩේට් වෙනෝනේ ටක් ගාලා chart එක අප්ඩේට් වෙනවා අපි දාමු 100ක් 100යි හැබැයි 100 දාලා තියෙන මම මොනිටර්ස් වල නේද කමක් නැහැ මොන මොනිටර් 100ක් විදියට දැන් chart එක වෙනස් වුණා ඉතින් කෙලින්ම link කරලා තියෙන මේ cell එකත් එක්ක හරිම සම්බන්ධයි කෙලින්ම සම්බන්ධයි chart එක වෙනස් වෙනවා data වෙනස් වෙන විදියට මේ විදියට type කරලා enter කර සැනින් chart එක update වෙනවා හරි ඉතින් ඒ වගේම chart එක ඔයාලා දැන් අපි ගත්තේ column chart එකක් වුණාට chart styles නැති වුණත් ඒවා වෙනස් නොකරත් අපිට ඕන අභිමත පරිදි වෙනස් කරත් ඔයාලට කැමති නම් chart type එක මාරු කරන්න පුළුවන් column chart එක වෙන type එකකට මාරු කරන්න පුළුවන් කොහොමද කරන්නේ ඒක තියෙනවා design tab එකේ තියෙනවා මෙන්න type කියලා group එකක් එතන තියෙනවා change chart type කියලා change chart type ක්ලික් කරන්න යා ක්ලික් කරාම ඔයාලට ආපහු ලැබෙනවා අර ඉස්සෙල්ලා වගේම chart select කරගන්න dialog box එකක් එයාගේ නම change chart type recommended charts ටිකත් මෙතන ඉස්සෙල්ලා වගේම පෙන්නනවා all charts කියලා ඔයාලට මේ කැමති category එකේ chart එකක් තෝරන්න පුළුවන් මම දෙන්නම් bar chart එකකට මාරු කරන්න bar මොන bar එක මම දෙන්නම් ඒක ඔව් clustered bar chart එක මේක තියෙනවා දෙකක් වර්ග තියෙනවා මම මේක ගන්නවා ඕකේ මොනවාට පුළුවන් වුණා ටක් ගාලා වාගේ column chart එක bar chart එකට convert කරන්න change chart type button එකේ පිහිටින් හරි අපු මාරු කරන වෙනත් එකකට අපි දෙමු line chart එකට ගමු මේක line charts වර්ග දෙකක් තියෙනවා මට දීලා තියෙනවා suggest කරන දෙකක් ඊට පස්සේ මෙතන sub types තියෙනවා line stack line 100% stack ඔහොමම තියෙනවා 3D line ඔය වගේ විවිධ විදිහට තියෙනවා මම දෙන්නම් මේක
මේක හරි ඕකේ ඔන්න මගේ දැන් ලයින් එකකින් පෙන්නනවා chart එක යගේ යන්නට අනුරූප තමයි උස පහතලා තියෙන මේ තුඩු නෙරුව ඇවිල්ලා තියෙන එහෙම දැන් ඉරට දාලා කල එක තමයි මේ පෙන්වන්නේ legend එකේ ඒ වගේ විවිධ types වලට මාරු වෙන්න පුළුවන් අපි තව එකක් ගමු කොම්බෝ chart එකක් කොම්බෝ chart එකේ ගොඩක් detail view එකක් එනවා සාමාන්‍ය columns වලට අමතරව නේද ඊට වඩා detail සහිත chart එකක් තමයි කොම්බෝ chart එක කියලා කියන්නේ ඉතින් ඔය වගේ ඔයාලට කැමති chart එකකට මාරු කරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා අපිට මුලින්ම ගත්තේ මොකක් වුණත් වෙනස් කරන්න ඒත් අවස්ථාව තියෙනවා change chart type ගිහිල්ලා කොලම් chart එක මම දෙන්නම් 3D කොලම් එකකට ඔය වගේ ඔන්න ඔයාලට විවිධ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් ඉතින් අපි තෝරගත්තු chart එක අනුව තමයි chart එකේ වෙනස්කම් කරන්න පුළුවන් දේවල් අපිට එකිනෙකට වෙනස් දැන් උදාහරණයක් අපිට 2D chart එකක තිබුණේ plot area එක උනාට දැන් මේකේ තියෙන්නේ wall එකක් බිත්තියක් තියෙන්නේ මේ තියෙන මේකට side wall එක මේ back wall එක සහ මේ floor එක මේ floor එක. ඔන්න බලන්න මම පාට තුනක් දාලා පෙන්නන්නම්. floor එකට මම වෙන කලර් එකක් දෙන්නම්. floor එකට මම දෙන්නම් කළු පාට. ඔන්න මම back wall එක select කරලා දෙන්නම්. මේ වගේ පාටක්. side wall එක මේ වගේ. අපේනවා දන්න 3D ගතිය ඇවිල්ලා නේද? තර මේ plot area කියලා එකක් නෙමෙයි එතකොට මේකේ තියෙන්නේ floor එකයි back wall එකයි side wall එකයි. බිත්ති සහ පොළවක් තියෙන්නේ. මොකද ත්‍රිමාන ගතියක ත්‍රිමාන ඉඩක් පෙන්වන්න ඕන නිසා. ඉතින් ඒ වගේ chart එක ගන්න chart එක ගනුවත් chart elements එකිනෙකට වෙනස්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් අපි සමස්තය ඔක්කොම නේ මම මෙතන කියවෙන්නේ අත්‍යවශ්‍ය වැදගත් කාරණා විතරක් කියවෙන නිසා සමහර දේවල් මම කියන එක නැහැ. ඔයාලට අවස්ථාව තියෙනවා chart ගැන වැඩිපුර විස්තර ඕන තරම් හොයාගන්න ඉන්ටර්නෙට් එකේ පැත්තේ වටියක් දැම්මම YouTube එක ඕන නම් වීඩියෝස් තියෙනවා ඕන තරම් හොඳයි ඔන්න chart type එක වෙනස් කරන හැටි ඉතින් අපිට ඒක කරන්න පුළුවන් නම් design type එකට ගිහින් අපි ගත්තේ මොන chart එක උනත් වෙනස් වර්ගයේ chart එකකට මාරු කරන්න පුළුවන් ඒ වගේම chart එක ඔයාලට ඕන නම් මේක move කරන්න පුළුවන් දැනට මගේ chart එක තියෙන්නේ මේ sheet product wise කියන chart sheet මේ sheet එක ඇතුළෙමනේ මගේ data තියෙන තැනම තමයි මගේ chart එකක් තියෙන්නේ right නමුත් ඔයාලට ඕන නම් මේ chart එක move කරන්න පුළුවන් වෙනස් sheet එකකට වෙනස් workbook එකකට වගේ ඒකට යන්න දිනවා move chart කියන එකට chart location එක move this chart to another sheet or tab in the workbook වෙනස් sheet එකකට වෙනස් tab එකකට move කරන්න පුළුවන් move chart එක move chart ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන තියෙන options එතකොට choose where you want the chart to be placed new sheet නම් new sheet object in or product wise කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් workbook එකට යවන්න බෑ sorry. මගේ අතින් එහෙම එකක් කියවුණා ඉස්සෙල්ලා. එකම workbook එකේ වෙනස් sheet එකකට හෝ දැනට තියෙන sheet එක object එකකට යවන්න පුළුවන්. වෙනත් තියෙන sheet එකක් ඇතුළට යවන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් sheet එකකට යවන්න පුළුවන්. එකක් මම ඉස්සෙල්ලා පෙන්නන අලුත් sheet එකට යවන හැටි මම දෙන්නම් අලුත් sheet එකට my chart කියලා නම. right. ඔය වගේ new sheet ගිහලා my chart කියලා මම නම දීලා okay කරාම ඔයාලට පේනවා මේ අලුත් sheet එකක් ආවා මෙන්න මෙතනට මේ. ඒක ඇතුළේ තියෙන chart එක විතර වෙන මොකුත් නෑ දැන්. එයාගේ නම my chart. ඒ දැනුත් rename කරන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා අලුත් නම දාපු නමින් ආවා. ඒ වගේම ඔයාලට ඕන නම් මේක move වෙලා තියෙන මේ move වෙලා. මේක ඔයාලට ආයි ගන්න ඕන නම් product wise කියන එකට move මේකට ගිහිල්ලා design tab එකට යන්න chart එක click කරලා ආයි යන move chart දැන් දෙන්න object in කියලා මොකටද country wise sheet එකකටද product wise sheet එකකට මම දැන් product wise sheet එක okay ඊතරොන්න ආපු එක කරන යාවනේ දැන් අර sheet එක my chart කියන chart මේ sheet එක delete වෙලා අයින් වෙලා අර sheet එක අරගෙන ආවා මෙතනට. ඊතර මේක copy කරන්න move කරන්න තමයි තියෙන්නේ copy කියන option එකක් නැහැ. copy කරනවා නම් right click කරලා copy කරලා තමයි ගන්න වෙන්නේ නැත්තනක. මේකෙන් දීලා තියෙන move කරන්න තමයි තියෙන්නේ. ඔන්න chart එක ඔයාලට move කරන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන්. එහෙට මෙහෙට කරන්න අපි කියන්නේ. හරි. එතකොට මේ example එකෙන් ඔයාලට chart ගැන යම් මට්ටමක දේවල් කියවුණා. ඊළඟට මම ඔයාලට කියන්නම් තව විශේෂ chart එකක්.
මෙයා පැත්තකින් තියලා මේ data වලින්ම අපි අදම මේ chart එකත් අපිට ඕනුනොත් ළමයි මොන හරි columns දෙකක් ගැන විතරක් අරගෙන සංසන්දනාත්මක මොන හරි අවබෝධයක් ගන්න. කියන්නේ විශ්ලේෂණය කරන්න ඕන columns දෙකක් විතරක්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන අවුරුදු 4ක් එහෙම නෙමෙයි එක අවුරුද්දක් එක්ක මේ item ටික. ගැන chart එකට ඕන නම්. එතම උදාහරණයක් එක 2013ත් එක්ක මේ ටික. මේ item එක item 2013 වසර විතරක් කොහොම sales වෙලා තියෙන්නේ කියලා දැනගන්න. අන්න ඒ වගේ වෙලාවට column chart එකක් පුළුවන් තමයි. නමුත් ඒ වලට විශේෂ chart එකක් තියෙනවා අපි කියනවා pie chart කියලා. වක්‍ර ප්‍රස්ථාර කියලා කියන්නේ ඔයාලා ඉගෙන ගත්ත ඉස්කෝලේදී. වට ප්‍රස්ථාර හරි වක්‍ර ප්‍රස්ථාර හරි නේද? pie chart එකේදී විශේෂත්වය තමයි අපට columns ගොඩාරියක් එක chart එකට ගන්න බෑ. ප්‍රධාන අක්ෂයට අදාළ එකක් සහ values තියෙන එකක් තමයි ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. එතකොට ඒකයි මම මේ කිසිම තැනකදී මේ chart type වෙනස් කරන තැන්වලදී මේ pie chart එක තෝරන්න ගියේ නැත්තේ. මොකද එහෙම ගත්තට අපට තේරුමක් සහිත chart එකක් හදාගන්න බැරි වෙනවා. I think අපි අලුතෙන්ම data select කරලා යමු pie chart එකකට. මම select කරනවා item ටික. මම select කරනවා 2014 අවුරුද්ද control එකත් එක්ක යන්නම් insert යන්නම් chart මෙන්න තියෙනවා insert pie or donut chart click කරා මෙන්න තියෙනවා 2D pie chart 3D pie chart සහ donut කියන category එක ඔයා දැක්ක ඉස්සෙල්ලා අර මේ covid-19 situation report එකේ නේද තිබ්බා මැරිච්ච ගාන ලෙඩ්ඩු ගාන ඔක්කොම තිබ්බේ donut එකක මම දෙන්නම් 3D pie chart එකක් මෙතනදී මගේ වැඩේට 3D pie chart මොකද 2014 අවුරුද්ද මේ කේක් කැලි වගේ තියෙන හැම එකෙම කියවෙන්නේ මොනවද? ලොකු එකෙන් පෙන්නන්නේ කහ පාටින් තියෙන printers. මේ තියෙන්නේ මේවා නේද? ඉතින් අපි හිතමු printers ගන්න වෙනස් කරා 2014 නේද? ඔය කියන්නේ 2014 printers 90ක් විකිනලානේ. අපි හිතමු නෑ ඒක 9 විකිනලා තියෙන කියලා. ඒකට ටක් ගාලා මේ කැලි එහා මෙහා වෙනවා. අපි හිතමු 80ක් තමයි 57ක් විකිනලා කියනවා. ඒ වගේ මේ කේක් කැලි වගේ දේවල් ටක් ගාලා size එක වෙනස් වෙලා අපිට පෙන්වනවා. මේකෙත් වෙනස් වෙන්නේ නැති ඒ වගේම මේකත් වෙනස් වෙනවා. ඒකෙදි කොහොමත් මොන chart එක ගත්තත් ඒක අප්ඩේට් වෙන එක නවතින්නේ නැහැ. ඉතින් මේකටත් ඔයාලා ටයිටල් එක දැන් 2014 කියලා ඇවිල්ලා තින්නේ. අපිට පුළුවන් ඒක label වෙනස් කරන්න. sales in 2014 ඔය වගේ. ඊට මෙතන මේ labels display කරගන්න පුළුවන් අර වගේම ගිහිල්ලා. කොහොමද? plus button එක. මම මුළු chart එකම click කරලා යන්නේ plus ගියා. data labels ඔය වගේ. ඊළඟට colors වෙනස් කරනවා නම් ඔයාලට පුළුවන් ඔව් design එකට ගිහලා මේ තියෙන්නේ color scales. ඔයාලට මාරු කරන්න පුළුවන්. මොනොක්‍රොමැටික් හරි නැත්නම් කලර්ෆුල් එකකට යන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තව විශේෂත්වයක් තියෙනවා මේකේ මට පුළුවන් මේකේ කොටස් වෙන් කරන්න ඕන. අපි හිතමු මට මේ විභාගේ දෙවාට පෙන්නනවා මේ ලැප්ටොප්ස් වලට අදාළ කොටස එක්ස්ට්‍රැක්ට් කරලා පෙන්නන්න කියලා මේ pie chart එක ඇතුලේ. ඒ කියන්නේ වෙන් කරලා පෙන්නන්න. එහෙම නැත්නම් ඔයාලට තියෙන්නේ සමස්තය සිලෙක්ට් කරන්න. සමස්තය සිලෙක්ට් කරන වාට පේන මේ කේක් කැලි වගේ කොහොම පීසස් 6ම සිලෙක්ට් වෙලා. 6ක් නෑ 1 2 3 4 5ක් නේද? 1 2 4 4ම සිලෙක්ට් වෙලා. ඉතින් ඒ අතරින් ඔයාලා මේ ලැප්ටොප් තියෙන්නේ පෙන්නන්න නිල් පාටකින්නේ. ලෙජන්ඩ් එක බැලුවාම ඔයාලට පේනවා ලැප්ටොප් තියෙන නිල් පාට කොටුවේ. නිල් පාටින් තමයි පෙන්නන්නේ. එහෙනම් ඒකෙදි දැන් ඔයාලට පේනවාද මම ක්ලික් කරාම මේ කොටස ඔක්කොම සිලෙක්ට් වෙලා. නැවත වරක් ක්ලික් කරොත් ඔයාලට පුළුවන් වෙන් කරන්න. දැන් සිලෙක්ට් වෙලා තියෙන හොඳට බැලුවොත් මේ නිල් පාට කොටස විතරයි. අන්න එහෙම වෙලාවදී මේක එළියට ඇද්දොත් මේ වගේ. ඔයාලට පුළුවන් chart එකේ කොටස් වෙන් කරන්න මේකෙදි. pie chart එකේදී ඔන්න වගේ අර කේක් කපල කෑල්ලක් වෙන් කරගත්තා වගේ වෙන් කරලා ගන්න පුළුවන්. ඒක හොඳ ගතියක් ලස්සනයි ඒක. ආයාව දාන්න පුළුවන් ඇතුළට තමන්ට වෙනත් කැමති කොටසක් අරගන්න පුළුවන්. right ඔය වගේ දේවල් ඔන්න 3D pie chart එකකදී අපිට කරන්න පුළුවන් දේවල්. ඔව් මේක donut එකට මාරු කරනවා නම් change chart type ගියා donut click කරන්න. okay එන donut එක. sorry ඔය වගේ. හරි මං හිතන්නේ ගොඩක් දුරට පැහැදිලි ඇති chart එක සම්බන්ධ කාරණා. ඊළඟට මම ඔයාලට කියා දෙන්නම් කොහොමද මේ data select කරන්නේ නැතුව chart එකට යනවා නම් කරන විදිය.
කියන්නේ chart එකට මුලින් අපි කර data select කරලානේ ගියේ මෙන්න මේ ටිකට තමයි chart එක ඕනා කියලා. එහෙම නැත්නම් ඔයා කවුරු හරි chart එකක් හදන්න යනවා නම් ඒකටත් අවසර තියෙනවා Excel වල. ආ එතකොට යන්න insert tab එකේ කෙලින්ම එතකොට data select කරන්න ඕනේ නැහැ. කෙලින්ම insert යන්න. insert ගියාට පස්සේ එතන තියෙනවා ඔන්න ආපෝ chart. අර වගේම chart එක ඔයාලට කැමති එක click කරන්න. මම ලේසි නිසා මේක ගන්නවා. දැන් ඔයාලට chart area එක blank එන්නේ නේද? මුකුත් නැහැ. මුකුත් නැහැ. ඉතින් ඇත්තනේ අපි මුකුත් select කරන්නේ නැහනේ. මුකුත් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයා කරන්නේ දැන් කරන්න ඕන chart එක data select කරන්න. අන්න එහෙම කරාම ඔයා new blank sheet එකට ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන select data කියන option එකට යන්න ඕන. select data කියන option එකට යන්න. select data ගිහිල්ලා chart data range කියලා මෙතන තියෙන පොඩි text box එකක්. මෙන්න මෙතනට ඔයාගේ chart එකේ represent කරන්න ඕන data set එකම select කරන්න. headers එක්කම select කරන්න මේ වගේ. background එකෙන් ඔයාලා chart එක ඇදලා තියෙනවා පේනවා. එතන මෙතන ඔක්කොම ටික අරන් තියෙනවා නේද? x අක්ෂයට y අක්ෂයට තියෙන දේවල්. x අක්ෂයට සහ මේ legend entries ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවෙන් කොයි එක හරි අපි හිතමු monitors printers හරි monitor ඕනේ නැහැ කියලා ටික එක අයින් කරන්න. 2015 ඕනේ නැත්නම් ඒක අයින් කරන්න. ඕකේ. ඒතර 2015 නැතිව නේද? ඊළඟට මොනවාද legend entries ටික display කරගන්න කියමුක් මෙයාට legends දෙන්නම් from right side එකට මේ වගේ මේ ඔන්න එතකොට දැන් printer laptop සහ desktop තියෙනවා අපිට මොනවාද monitors ටික ඇවිල්ලා නැහැ monitors ටික ඇවිල්ලා නැහැ සහ 2015 ඇවිල්ලා නැහැ අය අපි මෙතන select කරද්දි මෙතනින් ටික එක අයින් කරලා දැම්ම 2015 මොනවා මම ආයෙ දැම්මම මේක පෙන්නනවා මම ඉස්සලා අයින් කළා ආපහු මොනිටර් කියන එක ටික එක දාමු ආපහු ඔන්න එනවා එහෙමත් පුළුවන් දැන් අර වගේම තමයි ඊටු ටික ඉතින් කරලා යන්න ඊටු ටික ඔයාලට කරන් යන්න පුළුවන් මේ ඩිසයින් එක මගේ දැනට පෙන්වන්නේ නැහැ හරියට මේ ප්‍රිවිව් එකේ පෙන්වන්න තුනට ඒ ඔක්කොම ටික තියෙනවා ඔයාලගේ අවුලක් නැතුව පෙන්නයි data select කරලා ගිහලා chart එක ගන්නත් කමක් නැහැ. ගොඩක් පහසු ඒ ක්‍රමය ඉතින් නැත්තම් නිකම්ම chart වලට ගිහලා පස්සේ data select කරත් කමක් නැහැ. විභාගෙදී වගේ නම් සාමාන්‍ය සිම්පල්ම column chart එකක් ඇඳ ගන්න එකක් නම් select කරලා F11 press කරත් ඇති. හරිද? chart කතන්දරේ පැහැදිලිද? අපි තව example එකක් දෙයක් කරන්න ඉන්නේ. මම ගන්නම් ළමයි ඊට පස්සේ අපි හිතමු මේක අපි අර කලින් හදා හිටපු Excel sheet එක මේකේ මට ළමයින්ගේ නමයි total marks අතර chart එකක් ඇඳ ගන්න ඕන කියලා අපි දැන් pie chart එකක් අඳින්න ඕන කියලා ළමයින්ගේ නමයි සහ total marks මම කරන්නේ මුලින්ම select කරනවා name කියන header එකත් එක්ක select කරන්න total marks මෙන්න select කරනවා තැනින් තියෙන නිසා මම control එක press කරනවා මම select කරනවා ඊට පස්සේ F11 press කරන්න පුළුවන් ඕනනම් chart එක අලු sheet එක ඇඳිලෙයි පළවෙනි වතාව press කරන නිසා නිකන් කම්පියුටරේ මංජන් වෙලා ඉන්නේ ටක් ගාලා එයි පොඩ්ඩක් ඉන්න ඔහොම වෙලා ගන්නයි මේ මෙතන වෙන ප්‍රශ්නේ හරි මෙන්න එතකොට නේද එක එක්කෙනාගේ බලද්දි මේ total marks එන්න ගත්තාම ටික ටික අඩු වෙගෙන ගිහිල්ලා තියෙන්නේ අයි අපි sort කළාද දන්නේ අරක තිබුණේ හරිනේ මේ rank එක යන sort කරලා අපි තියෙන්නේ ඒකයි ඒ නිසා තමයි chart එක නිකන් අමුතු විදියට ආවේ මේ මම බලමු මොකද මේ ටික අඩු වෙලා ගින් තියෙනවා අපි sort කරලා තියෙන නිසා තමයි එහෙම වෙලා තින්නේ කොහොම හරි ඔන්න ළමයින්ගේ ලකුණු සහ මේ total marks සහ ළමයින්ගේ නම් එක chart එක මම F11 වලින් ගත්තේ නේද අපි දැන් මෙහෙම ඔන්න මට ඕන ළමයින්ගේ නම් ටිකයි Word Excel අතර chart එක Word Excel අතර chart එක මම දැන් ගන්න insert tab එකේ insert
මම දාන්න මෙතන pie chart එකට යන්න බෑ මට මේකෙදි. මොකද මම Excel සහ Word දෙකක් කරන් තිනවා. නේ. වැඩේ අවුල් මේ Word වල එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. pie chart හරියන්නේ නැහැ මේ වැඩේට. අපි ඒක නිසා ගමු ළමයි bar chart එකක්. insert chart bar chart. මෙතන තියෙන්නේ bar chart. මෙන්න. ඔන්න එතකොට ළමයිගේ නම් common ඉඳන් location එකක් තියෙනවා. අර පේන කමනි උඩ ඉන්නේ chart එකේ. හැබැයි කමනි යට ඉන්නේ Excel data sheet එකේ. ඒ කරුණුත් අවබෝධ කරගන්න හදිසියට data enter කරනවත් හිතන්න මේකෙදි දෙනවා කියලා මේ සමාන සුරේෂ්ගේ ලකුණ වෙනස් කරන්න ඕන නම් මේක නම් ඉතින් පැහැදිලිව නම තියෙන නිසා අඳුන ගන්න පහසුයි. එක වෙනස් කරනවා අදාළ තැනට ගිහිල්ලා. තියෙන order එක මේක දෙපැත්ත මාරලා තියෙන කියලා බලන්න bar chart එකේ. ඔව් ඉතින් මේක ඕනනම් මාරු කරන්න වෙනත් type එකකට tag ගාලා ගියා design tab එකට change chart type මම දෙන්නම් custard column එකකට colorful එකක් ගමු දැන් නේද අපි නෑ මේක ගමු මේ colorful තමයි ඔව් ඔන්න ඇවිල්ලා නේද එතකොට ලකීෂා පියාල් සුරේෂ් දැන් මේ කට්ටිය පොඩ්ඩක් ඇද්දට ඇවිල්ලා තියෙන ඉඩම අධි නිසා ළමයි අපි හිතමු chart එක මම ටිකක් chart size එක වෙනස් කරා කියලා chart area එකෙන් drag කරා කියලා එතකොට ඒව හැදෙනවා විභාග දිවා දැක්කොත් chart එක මෙන්න මේ වගේ angle ලා තියෙනවා. එතකොට ඔයා මේක හදන්න direction මාරු කරන්න format ගිහලා ඔයා උත්සාහ කරන්න එපා හොයන්න එපා හොයාගන්න බැරි වෙයි. ඒක ඔටෝ වෙන දෙයක්. ඔයා chart එකේ size එක වෙනස් කරන්න. එතකොට ඒක එයි ඒ විදිහට. chart එක ඊට අඩු වැඩි වෙනකොට එයා automatically එයාගේ angle එක වෙනස් කරගන්න ගතියක් තියෙනවා labels වල. ඒක මෙහෙම දැක්කොත් විභාගෙදී මේක මෙහෙම හදන්න ඕන නම් size එක වෙනස් කරන්න chart එක. හරි ඉබේ හැදෙන්නේ. ඔයාගත්තු chart එක මෙහෙමයි ආවේ. නමුත් විභාග කියලා තියෙන මෙන්න මේ වගේ මේ වගේ එකක් නම් ඔයා මතක තියාගෙන chart එකේ size එක වෙනස් කරලා බලන්න. එතකොට ඒක ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි. මම දැක්ක එක සැරයක් paper එකේ එහෙම තියෙන එක. ළමයි උත්සාහ කරන මම බලාගෙන මේ මම exam එක නිසා ඕක කියන්නත් බෑ. මේක මේ size වෙනස් කරන්න මේක අල්ලගෙන tools හොයනවා දමාගෙන direction එක මාරු කරනවා. නමුත් විභාගදී ඒක එච්චර ලොකුවට එළෙව්වේ නෑ. නමුත් ඒකත් බැලුවොත් මෙහෙමයි කරන්නේ. ඔව් ඔය වගේ ඔයාලට chart හදන්න පුළුවන් ඉතින්. chart. chart. හිතන්න මෙන්න මේකෙන් අපි chart හදමු. මම මේ Excel sheet එක දාලා තිබෙනවා charts වෙනින්මයි. හිතන්න ළමයි මෙන්න මේක මෙතන තියෙන distribution of selected general social survey questions කියලා පොඩි සමීක්ෂණයක් අදාලා ඊට සමීක්ෂණයක් සහ ඒකට අදාළ තොරතුරු තමයි දීලා තියෙන්නේ. සමීක්ෂණයකට අදාළ සමීක්ෂණයකින් පස්සේ ගත්ත තොරතුරු ටිකක් තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. බලමු මොකක් ගැන සමීක්ෂණය තියෙන්නේ කියලා. සමීක්ෂණයේ තියෙනවා සමීක්ෂණයේ ප්‍රශ්න තුනක් තියෙනවා. question 1 2 3. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියන්නේ ඒක මාක් කරගෙන තියෙන ගැහණු අය සහ පිරිමි අය වෙන වශයෙන්. ඉතින් ගිහිල්ලා අහන්න නැතුව ඉතින් ඔයා ගැහණු ළමයිද පිරිමි ළමයිද කියලා. බාහිර පෙනුමින් කියන්න පුළුවන් නේ ගැහණු කියන්නේ පිරිමි කියන්නේ කියලා. මෙයාලා මේක මාක් කරගෙන තියෙනවා. ඉතින් මේකට සමස්තය ගැහණු කට්ටිය 825ක් සහ පිරිමි කට්ටිය 641ක් සම්බන්ධ වෙච්ච සර්වේ එකක්. එකතුව ගත්තොත් මෙච්චරක් සම්බන්ධයෙන් ඔයා දන්න මේ ෆෝමියුලා එක මම එකතුව ගත්ත 1466 දෙනෙක් මේ සමීක්ෂණයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරියට අහලා තියෙන්නේ එයාලගේ විවාහක අවිවාහක භවය හෝ වැන්ද වූ මොනවද කතන්දර තියෙන්නේ. ඉතින් ඒකේ මැරීඩ් කට්ටිය 802ක් ඉන්නවා. හස්බන්ඩ් මැරිච්ච ගැහණු අය ඉන්නවා 167ක් පැන්දපු වෙච්ච කට්ටිය. ඊට පස්සේ හස්බන්ඩ් හෝ වයිෆ් දාලා ගිහිල්ලා අයින් වෙලා ඩිවෝර්ස් වෙච්ච කට්ටිය 170ක් ඉන්නවා. ඩිවෝර්ස් එකක් නැහැ නීතියෙන් නමුත් වෙන් වෙලා ඉන්න 51 දෙනෙක් සහ බැඳලා නැති 270ක් බැඳලා නැතිද කවදාවත් බඳින්නේ නැතිද මම දන්නේ කොමාරි සෙට් එකේ බැඳපු නැති 270කුත් තියෙනවා. ඒක එකතුවක් වෙන්න ඕන අර එකතුවමයි මං හිතන්නේ ඔයාලට මේක දන්නව ඇති නේද? මොකද මේ ගෑනුවයි පිරිමියයි තමයි මේ සමීක්ෂණ සම්බන්ධලා තියෙන්නේ. 1466 තමයි ඔන්න ටෝටල් එක. ඉතින් මම මේ වෙලෙදි සමීකරණ ලියලා ඉන්නේ නැතුව මෙන්න මෙහෙම දෙයක් කරා. හෝම් ටැබ් එකේ එඩිටින් ගෲප් එකේ තියෙන ඔටෝ සම් කියලා බටන් එකක්. ඔටෝ සම්. ඔටෝ සම්. automatically add it up. එකතු කරන්න වගේ දේවල් සහ ෆන්ක්ෂන් ඕන වෙනස් කරන්න පුළුවන් automatically වෙනවා එතකොට. ඉතින් අපිට තියෙන මෙන්න මෙහෙම එක කරන්නේ select කරන්න ඕන data ටික.
සිලෙක්ට් කළාට උත්තරේ ඕන තැන දක්වා සිලෙක්ට් කරන්න. දැන් මට උත්තරේ ඕන හිතන්න මෙන්න මේ සෙල් එකට. අන්න ඒ දක්වා මේක ඩ්‍රැග් කරන්න ඕන. කළා ඔටෝ සම් එකට ගිහලා මේ ඩවුන් අරගෙන ක්ලික් කළාට සම්ද ඇවරේජ් එහෙම දෙන්න පුළුවන්. ඔටෝ සම් නිකම්ම ක්ලික් කරාම එකතුවමයි එන්නේ. දැක්කද එකතු ආපු තැන? අපේ සිලෙක්ෂන් එකේ අවසාන සෙල් එකට තමයි එකතු වෙන්නේ. දැන් මට මෙතනටනේ ඕන. මම මෙතනට දක්වා සිලෙක්ට් කළා තමයි ඔටෝ සම් දෙන්නේ. ඔන්න එකතුව. හරි. ඊළඟ ප්‍රශ්න විදිහට අහලා තියෙන චර්ච් ඇටෙන්ඩන්ස් ගැන. එයාට අදට කියන්නේ ආගමික ස්ථානය යලා පල්ලි යන කට්ටිය වෙන්නේ නැති ගම ඉන්නේ නැති පල්ලියකට සම්බන්ධ වෙන කට්ටිය. ඉතින් ඔය සෝෂල් සර්වේකට සම්බන්ධ වෙච්ච 1466න් 173ක් කවදාවත් පල්ලි යන්නේ නැති කට්ටිය. අන්න මිනිස්සු. ඊට පස්සේ less than once a year අවුරුද්දකට එකපාරකට වඩා අඩුවෙන් යන කට්ටිය. යනවා ඉතින් යනවා වගේ කට්ටිය. once or twice a year අවුරුද්දට එකපාරක් හෝ දෙපාරක් යන අය 205යි. several times a year අවුරුද්දට ගොඩක් පාරක් වාර ගාණක් යන කට්ටිය ඉන්නවා. about once a month මාසෙට පාරක් යන කට්ටිය 2-3 times a month මාසෙට 3 පාරක් යන අය ආසන්න වශයෙන් සතියට පාරක් හැම සතියෙම අනිවාර්යෙන් සතියට දවස් ගායි කීපයක් කීප දෙනෙක් ඉන්න උත්තර දීලත් නෑ වැඩේට. යනවද කියලාත් නෑ කියලාත් නෑ. ඒ කට්ටිය එකතුවත් ඇත්තටම එදා ඒ ප්‍රමාණයෙන් විය යුතු නිසා ඔටෝ සම් එකෙන් ඒ සම ගානම එනවා. හරි. ඒතර බැලුවාම මේ ප්‍රශ්නාවලියට මේ සර්වේ එකේ සමීක්ෂණයට සම්බන්ධලා තියෙනවා 1466. ඒකෙන් ළමයි ප්‍රතිශතයක් විදිහට පිරිමියා කීයක්ද? කොහොමද දන්නේ? කවුද කියන්නේ උත්තරය මට? කොහොමද මම මේකට ෆෝමියුලාවක් ලියන්නේ? අපි chart අඳින කලින් පොඩ්ඩක් ඒ දේවල් මතක් වෙන්නත් එක්ක කරමු. ෆන්ක්ෂන්ස් ලියන හැටි, ෆෝමියුලා ලියන හැටි. ඔව්. කියන්න බලන්න. percentage එකක් විදිහට කීයක්ද? කොහොමද ඒක හොයන්නේ අපි? පිරිමි අය කී දෙනෙක් ඇවිල්ලා ප්‍රතිශතයක් විදිහට කීයක් සම්බන්ධලාද මේකට? මේ සමීක්ෂණයට. ඔව්. කීයක්ද? කොහොමද හදන්නේ අපි? හිතන්න මෙහෙම දෙයක්. ගණිතය කරපු ළමයි ඉස්කෝලේ හිතන්න ඔයාට තියෙනවා ගණන් ප්‍රශ්න පත්‍රයේම හිතන්නකෝ වාර විභාගයේ අන්තිමට තිබුණු ගණන් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් තමයි දෙන්නේ. ලකුණු 100න් ඔයාට 80යි තිබුණේ. හැබැයි ප්‍රශ්න තිබ්බේ 20යි. ප්‍රශ්න 20යි තිබිලා ඔයා 180ක් ගත්තා නම් ඔයා උත්තර හරි උත්තර කීයකට දීලා තියෙනවද? 20න් කීයක් හරි වෙන්න ඕනද 180ක් වෙන්න? ප්‍රශ්න 100ක්ම දෙන්නේ නැහැ හැමදාම. ප්‍රශ්න 100ක් දීලා 100ෙන්ම එහෙම නෙමෙයිනේ. ප්‍රශ්න 5ක් වෙනවා 10ක් වෙනවා 8ක් වෙනවා 15ක් වෙයි 20ක් වෙයි. එක එක ප්‍රශ්න දීලා නමුත් 100ෙන් ලකුණු ගානක් දෙනවා. ප්‍රතිශතයක් දෙනවා. 100ට මෙච්චරයි කියලා කියනවා. 100 මෙච්චර ගානක්. කොහොමද හදන්නේ? අයියෝ. ප්‍රශ්න ඔක්කොම ඔයා පාස් වෙච්ච ගාන අපි නිකන් හිතමු. x නම් x බෙදීම ප්‍රශ්න ගාන වැඩි කරාම 100ෙන් ඔයාට හම්බෙන්නේ උත්තරේ 180. නම් x හොයාගන්න ඇති. ඉතින් කොහොමයි ඔතාව පැටලෙනවනේ. මේක මෙහෙමයි වෙන්නේ. 180 මෙන්න මෙහෙමයි. ඔයා උත්තර 16ක් හරි ගිහිල්ලා ප්‍රශ්න 20කින් නම් 100ට 100න් 80යි. කොහොමයි එන්නේ? තොර x තමයි 16. දැන් මෙතන සම්පූර්ණ මිනිස්සු ගානක් ඉන්නවා. පිරිමි කට්ටිය කොච්චරද කියලාත් ඉන්නවා. පිරිමි කට්ටිය කීයද? 641. සම්පූර්ණ ගාන කීයද? 1466. ඔන්න 143ක් පිරිමි කට්ටිය. ඕමයි හදන්න යන්නේ. ඉතින් මේක මෙතන නෙමෙයි හදන්න ඕනේ මෙතනනේ. සමානයි. අපි දැන් 641 දෙන්නේ නැහනේ. අපි දෙනවා D 10 කියලා. ඇයි? එතන තමයි පිරිමි කට්ටිය ඉන්නේ. ඒක බෙදනවා කීයෙන්ද? ටෝටල් එකෙන්. ඒක වැඩි කරනවා කීයෙන්ද? 100ෙන්. 100ෙන්. බලමු එන්ටර් කරාම 4372ක් ආවනේ.
ඒකට හේතුව හේතුලා එන්න මෙහෙම තමයි පොඩ අඬු කරන්න. ඔයාට පේනවද බලන්න මම මේ පෙන්නන තැන මෙන්න මෙතන. ඔයාලට පේනවද මේ නම්බර් කියලා ගෲප් එකක් තියෙනවා. නම්බර් ගෲප් එකේ මෙන්න මෙතන. මේ කොම්බෝ බොක්ස් එකේ තියෙන්නේ percentage කියලායි තියෙන්නේ. මම සිලෙක්ට් කරපු සෙල් එකට දාලා ෆෝමැට් එක. මම සිලෙක්ට් කරොත් වෙන තැනක් උදාහරණයක් අපිට මෙන්න මෙතන. එතන තියෙන ජෙනරල් කියලා තියෙන්නේ. මම මෙතන සිලෙක්ට් කරොත් එතන ජෙනරල් කියලා තියෙන්නේ. සාමාන්‍ය Excel sheet එකේ කොහේ සිලෙක්ට් කරා ජෙනරල් කියලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ සෙල් එකේ percentage කියලා තියෙන්නේ. මේක Excel වලින් කරපු දෙයක් නෙමෙයි. මේක හදපු කෙනා කරපු දෙයක්. ඒ කියන්නේ මං කරපු දෙයක්. මම කලින්ම මේක ෆෝමැට් කරලා තිබ්බේ මෙතන එන්න ඕන percentage values කියලායි. ඒතර percentage එකේදී ළමයි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අපි මොන හරි සෙල් එකක ටයිප් කරවතින් දශම සංඛ්‍යාවක් හරි මොන හරි සංඛ්‍යාවක් දශම සංඛ්‍යාව නම් මේක වඩාත් ප්‍රායෝගිකයි. එහෙම නොවෙන්න අපි හිත මොන හරි සංඛ්‍යාවක් ටයිප් කරා කියලා. දැන් F26 සංඛ්‍යාවක් ටයිප් කරලා ඒක percentage format එකට කන්වර්ට් කරනකොට percentage එකේදී වෙන්නේ මොකද්ද? යා 100න් වැඩි කරලා තමයි උත්තරේ පෙන්වන්නේ. 100න් වැඩි කළා තමයි උත්තරේ පෙන්නන්නේ. ඒකයි මේ 12200ක් වෙලා තමයි ප්‍රතිශත ලකුණ වැටුනේ. දැන් මෙතෙන්දි වෙන්න ඕන මොකද්ද? සමානයි මේක බෙදීම මේක වැඩි කිරීම 100 කියලා එකක් තියෙනවනේ ප්‍රතිශතයට හරවන්න ගියාම. මෙතෙන්දි ඒක කරන්න ඕනේ නැහැ. ඇයි? දැනටත් මේක percentage වලට convert කරලා තියෙනවා. එතකොට 100න් වැඩි වෙන එක සහ ප්‍රතිශත ලකුණ පෙන්නන එක ඉබේ වෙනවා. ඒතර ඉස්සෙල්ලා මම 100න් වැඩි කරානේ. 100න් වැඩි කරන්න මේක නේද? වැඩි කරා 100 කියලා දුන්නානේ. එතකොට එන උත්තරේ ලොකු ගාණක් උනේ හේතුව මේක දැනටත් 100න් වැඩි කරන්න කියලා අපි කියලා තිබුණේ. මෙන්න මෙතනින් කියලා තියෙන්නේ. අපි කියන්නේ මේවට number formats කියලා. number formats කීපයක් තියෙනවා මම ඔයාලට කියා දෙන්නම්. මේක මට ඇත්තටම මග හැරුණා මේක. තනින් තනින් කීපයක් විතරයි කිව්වේ. formats ඔක්කොම ටික වෙනම කියා දෙන්නම්. දැන් මේක කරගෙන යමුකෝ අපි. දැන් මතක තියාගන්න මෙතන percentage එක පෙන්නන්නේ 100න් වැඩිලා තමයි උත්තරේ එන්නේ අපි බෙදුවට පස්සේ අර දෙක 641 1460න් බෙදලා දැම්ම විතරයි මම කරේ Excel මට 100න් වැඩි කරලා ප්‍රතිශත ලකුණත් එවලා තියෙනවා. හරි. ඊට මෙතනට අපි කරන්නේ සාමාන්‍ය මොකද්ද ෆෝමියුලා කොපි කරන එක නේද? ආවේ නෑනේ. ආවේ නෑ. කාටද උත්තරයක් තියෙන්නේ? ඇයි ආවේ නැත්තේ? මේක අපිට ඇවිල්ලා තියෙන සාමාන්‍ය ගණිතයේ තියෙන common error එකක්. deviation by 0. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවට පස්සේ බලන්න ඔයාගේ ගෙදර තියෙන calculator එකේ වාව නම් මේක try කරන්න ඕනම සංඛ්‍යාවක් බෙදුවට පස්සේ බිඳුවේ cannot divide by 0. සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදන්න බෑ. බිඳුවෙන් බෙදන්න බෑ. බිඳුවෙන් බෙදුවාට උත්තරේ අනන්තය. බෙදලා ඉවර වෙන්නේ නැහැ. ඒක error එකක් විතරයි සැලකෙන්නේ. දැන් මෙතන මගේ ප්‍රශ්නේ දැන් මෙතනයි බිඳුවෙන් බෙදන්න ඕනේ අපි 1460න් බෙදලා යා කිව්වේ. ඇයි බිඳුවෙන් බෙදන්නේ ඉතින්? කාලඟ උත්තරයක් තියෙන්නේ. ඇයි මේ error එක ආවේ? ඇයි මේ error එක ආවේ? ඇයි බිඳුවෙන් බෙදුනේ? මම බෙදන්නකෝ 1460න්. දැන් බෙදන්න ඕන 825 1460න් බෙදන්න ඕන. කවුද බිඳුවෙන් බෙදන්න කිව්වේ? ශෂිනි කිව්වද බෙදන්න කියලා? නෑනේ. ඒකනේ. එයා දක්ෂයි මට ටක් ගාලා උත්තරයක් කියන්න පුළුවන් නම් මේ error එක එන්න ගෙස් කරන්න පුළුවන් නම් ඇයි මේක එන්නේ නැත්තේ කියලා. ෆෝමියුලා කොපි කරනකොට වෙන විදියක් අපි ඉගෙනගෙන තියෙනවා. ෆෝමියුලා එක උඩින් ඉඳන් පහළට කොපි කරාදී උඩින් පහළ ඉඳන් උඩට හෝ වමට දකුණට කොපි කරාදී ෆෝමියුලා එක ඇතුලේ තියෙන සෙල් ඇඩ්‍රසස් වෙනස් වෙන ඕඩර් එකක් තියෙනවා. ඒක ගැන මම කියා දුන්නා. ඒ කියා දීප් එකත් එක්ක ඔයා ගෙස් කරන්න මෙතන ෆෝමියුලා එක මොකක්ද කියලා. මෙතනට එන්න ඕන එක. මෙතනට එන්න ඕන මොකක්ද? E D11 නේ D11 බෙදීම D13. D11 කියන්නේ මෙයානේ. බෙදීම D13. මෙන්න D13 තමයි බිඳුව. මේ D13 තමයි බිඳුව කියන්නේ. මෙතනට එනකොට 1460 බෙදලා තියෙන D14. D14 තමයි බිඳුව කියන්නේ.
මොකක්ද වෙලා තියෙන්නේ මේ හැම අවස්ථාවකම මොකද D12 නියතව තියෙනවා 641ක් බෙදෙන්න ඕනේ 1466න්මයි 825 බෙදෙන්නත් ඕනේ 1466න්මයි එහෙනම් D12 ආදාන 12 ඇබ්සලූට් වෙන්න ඕනේ එහෙම කළා කොපි කරාම හරි. ඒතර මේකත් D12 හැම බෙදලා තියෙන්නේ. රයිට් මෙතනත් අපි ලියමු සමානයි මේක බෙදීම මේක. 100න් වැඩි කරන්න ඕනේ නැහැ මොකද ඒකත් percentage කරලා තියෙන්නේ. හැබැයි කොපි කරන්න ඕන absolute කරලා ඉන්න ඕන. මම 15 20 ඩොලර් දාලා enter කරලා කොපි කරන්න. හරි 100%යි ඒකෙත් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන ප්‍රශ්න උත්තර දීලා තියෙනවා. සමානයි මේ සංඛ්‍යාව බෙදීම total එක absolute කරලා ඒ කියන්නේ 20 row number එක absolute කරලා enter කරලා copy කරනවා. එතකොට ඔන්න ප්‍රතිශතයක් විදියට මාසෙට පාරක් විතර යන කට්ටිය 7.98ක් ඉන්නවා ওই සෙට් එක අතර. 1466ක් ඉන සමස්ත පිරිසගෙන් ප්‍රජාවගෙන් නේද ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් 7.98ක් මාසෙට වතාවක් පල්ලි යනවා. කවදාවත් යන්නේ 111කුත් ඒ ගමෙම ඉන්නවා. අන්න මිනිස්සු. මේ 12 අතරම සමහරකට බොහෝ අය යන්නේ නැතුව ඇති. නේ 8.2ක් ඉන්න කට්ටියනොත් බොහෝ දුරට ආසන්න වශයෙන් 12ක් විතර ගමේ පල්ලි යන්නෙම නැහැ. දන්නේ ඒකල බෞද්ධයෙක් දන්නේ නැහැ නේද පල්ලි යන්නේ නැත්තේ. කොහොම හරි. ඔන්න කතන්දරේ. ඔන්න අපි ළඟ තියෙනවා ළමයි data ටිකක්. මම සේව් කරා data ටිකක් තියෙනවා. දැන් මේකට අනුව chart හදමු. දැන් මම මෙච්චර කතා කරේ chart නෙමෙයි මේ වෙන විකාර. විකාරත් නෙමෙයි නේද? අපි මතක් කරා Excel formula ලියපු හැටි ලියන හැටි absolute කරද්දි කරන්න වෙන අවස්ථාවක් ආයිමත් අපිට හම්බුණා දකින්න. අපි බලමු chart වලට මේ කට්ටිය. අපි බලමු මේ සර්වේ එකට ගැහණු පිරිමි කට්ටිය ගැහණු අය සහ පිරිමි අය කොයි ප්‍රමාණවලින් ඇවිල්ලාද කියලා ඉලක්කමෙන් තියෙන ගාන මට පේනවා. chart එකට නම් බලමු. මට පුළුවන් ඕනනම් මේක percentage එකක් එක ගන්න. මට පුළුවන් ඕනනම් frequency එකත් එක ගන්න. අපි ගලමු percentage එකක් විදිහට. percentage එකක් එක්ක. මම select කරන්නම් මේ වගේ. total එක නොගෙන ඉන්නම් chart එකට. insert chart ඔන්න column chart එකක් ගන්න. ඔන්න column chart එකක් ගත්තා. ඔන්න තියෙනවා ඒක. right අපි හිතමු මෙන්න මේක. මේ ටික. marital status එක විවාහක අවිවාහක බව frequency එකක් විදියට. මම මේක ගන්නම් pie chart එකට. insert මම donut එකට ගන්න. sorry pie chart එකට. මේකට ගමු 2D pie chart එක. ඔන්න. ඒ වගේ එකක් නිරූපණය කරන්න මේ වගේ chart එකක් අවුලක් නැහැ. හොඳයි. දලු බැලමට වැඩිපුර ඉන්නේ කවුද? මැරිච්ච අය නේ. sorry මේ married අය. විවාහ කට්ටිය. මරණවගේ තමයි. කලර්ස් වලින් අපිට ඒක පැහැදිලිව පේන්නේ නැත්නම් අපි ටික වෙන් කරමු මේක. නැත්නම් ඔයාලට මේ කට්ටිය ඔයාලට පුළුවන් කැමති විදිහට මේ කොටස සිලෙක්ට් කරලා ෆෝමැට් කරගන්න. එහෙම ගැටලුවක් නැහැ. ඒක මම දැන් කියන්න යන්නේ. එහෙනම් අපි දැන් මෙන්න මේක church attendance ගත්තොත් මම මේක ගන්නම් bar chart එකට. insert chart bar chart. ඔන්න. ඉතින් ඒ වගේ විවිධ දත්ත ළමයි අපිට විවිධ විදිහේ charts වලින් පෙන්වන්න පුළුවන්. මේ තියෙන මේ දේවල්. මේ තියෙන මේ දේවල්. ඉතින් මේ වගේ edit කරගන්න title එක ඒ දේවල් edit කරගන්න පුළුවන්. ඒවා ඔයාලට කරගන්න පුළුවන්. අතන මම මේක share කරලා තිබ්බේ කලින් ඔයාලගේ WhatsApp එකට. මේක කරන්න හරිම පහසුයි කරලා බලන්න. අතන මේක කරද්දි මේ formula එක දාලා පොඩ්ඩක් මේකත් උත්තරෙත් අරගෙන ඊට පස්සේ මේක try කරන්න. අපි අදිම ඕනනම් total එකත් එක්කම මොනාරි ගමු. අපි මේක ගමු total එකත් එක්කම. total එකත් එක්කම ගමු insert මම ගන්න line chart එකකට. right මෙහෙම
එහෙම නේද ටෝටල් එක වෙනම ඒකට chart එක එක සෙට් නෑනේ ඒක හරියනවා type වෙනස් කරමු ඒක ගැලපෙන්නේ අපි අර කොලම් හරිය එකක් තමයි හරියන්නේ මේවා එකම තමයි සෙට් වෙන්නේ ඉතින් අපි එකක් ගමුනේ වගේ විවිධ වර්ගයකට ගන්න ටෝටල් එක දර උසට පෙන්වනවා හැම එකකින් ටෝටල් එක තමයි වැඩිම තියෙන්නේ ඒක ඕන නැත්නම් කොහොමද අපි කරන්නේ select data ගිහලා ටෝටල් එක ඉතින් අයින් කරලා දාන්න දැන් ඔයා ගොඩක් දේවල් දන්නවා chart එකෙන් ඔය වගේ ඔය ටික ප්‍රමාණවත් විභාගේ වාට ගොඩ දාගන්න chart සම්බන්ධ ප්‍රශ්නයක් අනිවාර්යෙන් හැම ප්‍රශ්න පත්‍රයකම තියෙනවා මේකෙත් මේ පාස් පේපර් එකක් තියෙන්නේ පාස් පේපර් එකක් අන්තිම ෂීට් එක විදිහට ඒකෙත් මේ තියෙන්නේ ඔන්න කොලම් chart එකක් මේකේ තියෙන අර ප්‍රශ්න නේද මේ මේකේ තියෙන අර විදිහට නේද x අක්ෂයේ තියෙන සීරීස් මේ කැටගරිස් ටික ඔයගේ පොඩක් ඇන්ගල් ලා තියෙන එක chart size එක adjust කරද්දී හැදෙනවා කොහොමද මේ පාස් පේපර් එක ඩිස්කස් කරනවා මම හිතන්නේ හෙට අපි කම්බෙලා අද මේ ටික ඉවර කළා හෙට අපි Excel paper එකක් කතා කරමු කතා කරලා ඒක ලෑස්තියමු ඊට පස්සේ සඳට අපි PowerPoint පටන් ගන්න තමයි හිතන් ඉන්නේ ලබන සතියේ සඳ හෝ අඟහරුවාද PowerPoint හරි ඉක්මනට ඉවර වෙන මොඩියුල් එක ටිකක් බරට කරන්න ඕන access දිර්ශානිය මත access කරන්න මග බලාගෙන ඉන්නවා කියලා මට ආරංචි ඔය දේ ටික කරාම ඉතින් ගොඩක් දුරට වැඩ ඉවරයි හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් මේ සම්බන්ධව